ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදයෙන් ආරම්භ කරා විනිමය බිල් ඒකකය. අන්සතු කළ හැකි ලියවිලි පාඩම තුල කතා කරන් තියෙන මූලික මාතෘකා තුනෙන් චෙක්පත් හැරුණ විට විභාගවලදී බර තබන ඒකකය තමයි විනිමය බිල්. සහ විදේශ වෙළඳාමේදී ණයවර ලිපි හැරුණ විට ගෙවීම් පියවන මාධ්‍යයක් වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන තවමත් විනිමය බිල්. එතකොට අපි විනිමය බිලක් නිර්වචනය කළා නිශ්චිත පුද්ගලයෙකු විසින් නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට හෝ විධානයට හෝ හාරකයාට නිශ්චිත හෝ නියම කරගත හැකි අනාගත දිනකදී ගෙවිය යුතුයයි නියම කරමින් දෙන තැනැත්තා විසින් අත්සන් තබා තවත් අයෙකු අමතමින් නිකුත් කරනු ලබන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් බව. කොන්දේසි විරහිත. මතක තියාගන්න විනිමය බිලකට කොන්දේසි දාන්න බෑ. දැන් මගෙන් ඔබ ණයට බඩු ගත්තා නම් මට විනිමය බිල තුලින් ඔබට එක කොන්දේසියක් පනවන්න පුළුවන්. මොකද්ද? මගෙන් ලද වටිනාකම සලකා මට ලැබී යුතු මුදල මට හෝ නම් කරන හෝ විධානයට හෝ ධාරකයට ගෙවනු කියලා නියෝගය දෙන්න පුළුවන්. කොන්දේසි දාන්න පුළුවන්. වෙන බාහිර අතිරේක කොන්දේසි දාන්න බෑ. දැම්මොත් ඒක නීත්‍යානුකූල විනිමය බිලක් වෙන්නේ නැහැ. අනික අපි විනිමය බිලක ප්‍රධාන ලක්ෂණ කීපයක් කතා කරා. මුදල් ගෙවීමටනේ මුදලක් ගෙවීමට දෙන නියෝගයක් කියලා කිව්වා. ඉල්ලීමක් නෙවෙයි නියෝගයක්. අවිවාදයෙන් මේක ලිඛිත විය යුතුයි කියලා කිව්වා. නිශ්චිත මුදලක් සඳහා වෙන්න ඕන කියලා කිව්වා. ඒ කියන්නේ විනිමය බිලෙන් ගෙවිය යුතු මුදල නිශ්චිතව සඳහන් වෙන්න ඕන. යම් භාණ්ඩයක වටිනාකම ගෙවනු එහෙම දාන්න බෑ. ඒක කෙලින්ම මුදලින්ම කියන්න ඕන රුපියල් මෙච්චර ගෙවනු කියලා. එක් අයෙක් විසින් තවත් අයෙක් අමතනවා කියලා කිව්වා. දැන් චෙක් පතක් නම් එක් අයෙක් විසින් බැංකුවක් නේ අමතන්නේ. මේකේ පුද්ගලයෙක් තමයි අමතන්නේ. පැහැදිලිද? ඊළඟට කොන්දේසි විරහිත නියෝගයක් කියලාත් කිව්වා. මුදල් ගෙවීමේ කොන්දේසි හැර වෙනත් කොන්දේසි දාන්න බෑ කියලාත් කිව්වා. ඔයගොල්ලෝ අපි කිව්වා විනිමය බිලක් අන කරන්නේ ණය හිමියෙක්. මම ඔබට ණයට භාණ්ඩ වික්කොත් ඔබ මුදල් නොගෙව්වොත් පැහැර හැරියොත් පාඩු වෙන්නේ මටනේ. එහෙනම් මම තමයි ක්‍රියාත්මක වෙන්නේ. විනිමය බිලක සෝස් එක තමයි මම. විනිමය බිලක් හටගන්නේ මගෙන්. ණය හිමියා කාටද නියෝගය දෙන්නේ? ණය ගැතියට. එයා තමයි අන ලදු වෙන්නේ. එයා තමයි ලදු වෙන්නේ. හරිද? එතකොට බිලෙහි නම් කරන්න පුළුවන් කෙනෙක් නිමල් පෙරරට ගෙවනු. නැත්නම් නිමල් පෙරර හෝ විධානයට ගෙවනු. එයා තමයි ආදායකයා කියන්නේ. මතකයිනේ රයිට්. අපි අද පාඩමෙන් කතා කරන්න යනවා විනිමය බිල් කොටසේ අවසන් කොටස මූලික විනිමය බිල් වර්ග කීපයක් තියෙනවනේ. එකක් තමයි දුටුවන බිල් outside bills. එකක් තමයි දුටුවන බිල් outside bill. බිල අතටපත් වූ සනින් කල්පිරෙනවා. බිල අතටපත් වූ ගමන් කල්පිරන බිලක් නෑ. ඒක තමයි දුටුවන බිල් කියන්නේ. උදාහරණයක් වශයෙන් මම මේ වගේ බිලක් අන කරන ඔබට ඔබේ නමින් මොකද්ද ලද වටිනාකම සලකා රුපියල් ලක්ෂයක් මාර්තු මාස පළවෙනිදා නිමල් පෙරේරා හෝ ධාරකයාට ඒක නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනු. එච්චරයි. ලද වටිනාකම සලකා රුපියල් ලක්ෂයක් දුටුවනින් මාර්තු පළවෙනිදා දැම්මොත් අපි නිශ්චිත දිනයක් වෙනවනේ. අපි ඒකත් නැතුව දුටුවනින් කියලා දාමු. දුටුවනින් නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනු. දුටුවනින් නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනු. දැන් මොකද කියන්නේ? ඒ බිල දැන් මම ඔබ අතර පත් කරනවා. ඔබනේ ණය ගැතිය. ඔබ අතර පත් කළ වහාම ඔබ මුදල් ගෙවන බෙදලා ඉන්නවා. ඒක තමයි දුටුවන බිල කියන්නේ. සාමාන්‍යයෙන් භාවිතාවෙන් ඉතාම කලාතුරකින්. එහෙම දුටුවනින් ගෙවන්න පුළුවන් නැති සල්ලි වලින් ගෙවනවනේ. දැන් විනිමය බිල් වගේ පාවිච්චි කරලා අපි ගෙවීම් කල් දබා ගන්නනේ. භාවිතාවෙන් ඉතාම අඩුයි. ඊළඟට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර ළමයි අහනවා ඔය ෆිසිකල් ක්ලාසස් කරද්දී අහනවා සර් ඒතර මේකට ප්‍රතිග්‍රහණයක් ඕනේ නෑ නේද කියලා. අර පිළිගැතීම කියලා අස්සම් කරන්නේ. ප්‍රතිග්‍රහණයක් ඕනේ දරුවනේ. මොකද ඕනෑම විනිමය බිලක් නීතිය පිළිගන්න අන්සතු කළ හැකි ලියවිල්ලක් වෙන්නේ. ඕනෑම විනිමය බිලක් නීතිය පිළිගන්න අන්සතු කළ හැකි ලියවිල්ලක් වෙන්නේ ප්‍රතිග්‍රහණයක් දැක්වුවොත් පමණයි. දැන් මේකෙදි ණය ගැතිය අතර පත් වූ සනින් එයා ගෙවන්න ඕනේ. ඒක හරි. ප්‍රතිග්‍රහණයක් කරන්න ඕනේ එයා. පිළිගැතීම කියලා අස්සම් කරා ඒ මොහොතම ගෙවුවා. ප්‍රතිග්‍රහණය අවශ්‍යයි.
මොකද ප්‍රතිග්‍රහණය නැත්නම් නීති අනුකූල භාවය ලැබෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. දෙවෙනි එක තමයි දුටු පසුබිල after site bills. දුටු පසුබිල්. බිලෙහි සඳහන් කාලයේ කල්පිරීමෙන් පසු වළංගු වන බිල්. බිලෙහි කාලයක් සඳහන් වෙනවා, ගෙවිය යුතු කාලයක්. ඒ කාලය සම්පූර්ණ නම් පස්සේ ණයගැතිය බිලට ගෙවන්න බැඳෙනවා නම් ඒක තමයි දුටු පසුබිල් කියන්නේ. උදාහරණයක් වශයෙන් ලද වටිනාකම සලකා සනත් ජයසූරිය හෝ විධානයට රුපියල් ලක්ෂයක් මාස දෙකකින් ගෙවනු. රුපියල් ලක්ෂයක් මාස දෙකකින් ගෙවනු. අන්න කාලයක් දැක්වුවා. එහෙනම් ණයගැතිය අපි හිතමු බන්දුලවර්ණපුර කියලා. එයා අතර බිලපත් වෙන්නේ කවදද? එදා ඉඳන් මාස දෙකක් ගිය තැන තමයි බිලට ගෙවන්න බැඳෙන්නේ. ඒක තමයි දුරු පසුබිල් කියන්නේ. ඊළඟට පිළිසරණ බිල්, accommodation bills කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පිළිසරණ බිල්, accommodation bills. දැන් මේ පිළිසරණ වෙනවා කියන්නේ මොකද්ද? පිළිසරණ වෙනවා කියන්නේ යමකට උදව් කරනවා කියන එකනේ. මට කරුණාකරලා පිළිසරණක් වෙන්න කියලා අපි කියන්නේ. උදව්වක් කරන්න කියන උපකාරයක් කරන්න කියන එකනේ. තේරෙනවද? එන්න මේ පිළිසරණ බිල් කියන්නේ යම් කෙනෙකුට උපකාරයක් කිරීමේ චේතනාවෙන් ගොඩනගන බිල් වලටයි. යම් කෙනෙකුට උපකාරයක් කිරීමේ චේතනාවෙන් ගොඩනගන බිල් වලට තමයි පිළිසරණ බිල් කියලා කියන්නේ. යම් අයෙකු විසින් කිසියම් හෝ වටිනාකමක් නොලබා බිලකට ප්‍රතිග්‍රහණය දක්වා ඇති තත්ත්වයක් තමයි පිළිසරණ බිලක් කියන්නේ. උදාහරණයක් ලෙස අපි හිතමු ඔබ යම් කෙනෙක් හදිසියේ අපි හිතමු රාත්‍රී කාලයක් කියලා මාව සොයාගෙන එනවා. ඇවිල්ලා කියනවා සර් මට රුපියල් ලක්ෂයක් ඕනේ. සර්ට මම මේක මාසෙකින් රිටර්න් කරනවා. මට ඉතාම හදිස්සියක්. මං කියනවා මේ රෑ ඔව් මේ රෑ තමයි. ඉතින් මං කියනවා පුතේ මන් ළඟ සල්ලි නැහැ. නෑ නෑ ඒව අදාළ නැහැ සර් මට රුපියල් ලක්ෂයක් දැන් ඕනෙමයි. නැත්තම් මං සීදුවේ හානි කරගන්නවා. එහෙමත් කියමුකෝ. දැන් මට පීඩනයකුත් දෙනවා ඕගොල්ලෝ. ඉතින් මං කියනවා පුතේ මං ලයිට් දාලා දෙන්නම් ගෙදර බලන්න සල්ලි ගහක් තියෙනවා නම් සල්ලි ගහෙන් කඩා ගන්න. අපිට එක එක්කෙනාගේ සල්ලි ගස් බලන්න වෙලාවක් නැහැ. ඉතාලම හදිස්සියක්. සර් මේක අපි සර්ට අනිවාර්යයෙන්ම නැවත මේ සෙටල් කරනවා. ලක්ෂයක් ඕනේ නැත්තම් දැන් වහබනවා. කොහොම කොහොමද දැන් මම ලොකු අපහසුතාවයකටපත් වෙනවනේ. දැන් ඕගොල්ලෝ ලොකු ඔයාලා ඉන්නේ පීඩනය කියලා මට තේරෙනවා. හිස් අතින් යවන්නත් බෑ. ඔබ ජීවිතේ නැති කරගන්නත් පුළුවන්. ඔබට ඒ තරම් හදිස්සියක් කියලා මට දැනෙනවා. සල්ලිත් නැහැ. දැන් මොකද කරන්නේ? කොහොමද මේ ගැටලුවට මම විසඳුම් දෙන්නේ? විසඳුම් දෙන්නේ පිළිසරණ බිලකින්. මම කියනවා කඩදාසියක් ගෙනල්ලා කාබන් පිටපතක් ගෙනල්ලා පෑනක් දීලා කියන එහෙනම් පුතේ ඕගොල්ලන්ගෙන් මම ණයට බඩු ගත්තයි කියලා හිතලා රුපියල් ලක්ෂක බිලක් මට අන කරන්න මගේ නමට. මම ඒකට ප්‍රතිග්‍රහණය කරන්න. ඒගොල්ලෝ දිනේ දාලා විනිමය බිල ගැන ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ බිලක් අන කරනවා මට. මම මොකද කරන්නේ? පිළිගතිම කියලා අස්සම් කළා අපහු දෙනවා. දැන් දුන්නම් මොකද වෙන්නේ? ඒක නීත්‍යානුකූල ගනුදෙනු කළ හැකි ලිවිල්ලක් වෙනවා. ලීගල් නිගෝෂියබල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙනවා. තේරුණාද? දැන් ඔබට තියෙන්නේ අපි හිතමු හෙට අත්‍යවශ්‍යම ගෙවීමක් කරන්න. ඒ ගෙවීම ලබන කෙනාට ඔබ මේ විනිමය බිල දෙනවා සල්ලි වෙනුවට. එයා බාර ගන්න. මොකද එයාත් විනිමය බිල් ගනුදෙනු කරනවා. දැන් මේ ගෙවීම ලබන කෙනා දන්නවද ඊයේ රාත්‍රියේ ඔබ අපේ ගෙදර ආවා. මෙහෙම සංවාදයක් ගියා. මට පීඩනය දුන්නා. ඔබටත් පීඩනයක් තියෙනවා. ඒකෙන් නිදහස් කරන්න මම ඔබෙන් කිසිම දෙයක් අරගෙන නැතත් මං බිලක් ඔබාන කළ බිලට ප්‍රතිග්‍රහණය කළා කියලා එයා දන්නවද නැහැ. නීතියට ඒව අදාළ නැහැනේ. නීති හමුවේ ගම්මිමාන වෙන්නේ මම ඔබෙන් ණයට බහන්න හෝ සේවා අරන් තියෙනවා. ඔබ මට බිලක් කන කරා මම ප්‍රතිග්‍රහණය කළා. නීති අනුකූලයි. අන්න ඒක තමයි පිළිසරණ බිල කියන්නේ. ඒ තමයි කියන්නේ යම් අයෙකු විසින් කිසියම් හෝ වටිනාකමක් නොලබා. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් අරගන්න නැතුව වටිනාකම නොලබා බිලක් අන කරොත් ඒකට ප්‍රතිග්‍රහණය දැක්වීමෙන් ඇතිවෙන බිලක් තමයි පිළිසරණ බිලක් කියන්නේ. දැන් ওই බිල එකිනෙකා අත ගනුදෙනු වෙලා කල්පිරන දිනය වන විට ඔබෙන් යම් කෙනෙක් අත බිලේ තියෙනවා කියන්නකෝ. එහෙනම් ඔබ තමයි බිලේ ධාරකයා වෙන්නේ. ඔබ මම ළඟට ඇවිල්ලා ඉදිරිපත් කරලා කියන මෙන්න සර් බිල කල්පිරලා තියෙනවා. සර්නේ මේකේ ප්‍රතිග්‍රාහකයා සල්ලි දෙන්නකුත් මම සල්ලි දෙන්න ඕන. අනිවාර්යෙන් මම දෙන්න ඕන. නොදී බෑනේ. දුන්නම ඉතින් ඕගොල්ලෝ ඒ කියන්නේ මම කරපු උදව්වට පසුව මට ඒ සල්ලි දෙන එක වෙනම කතා. නොදුන්නත් කරන්න දෙයක් නැහැ. මම බැඳිලි ඉවරයක් ගෙවන්නේ. ඒක තමයි පිළිසරණ බිලක් කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට පිළිසකර බිල්, සෙකන්ඩ් බිල්ස්.
පිළිසකර බිල්. මොකද්ද මේ පිළිසකර වචනේ තේරුම? අපි දැක්කා මිරිසවැටිය දාගම නැත්නම් චෛත්‍ය පිළිසකර කළා කාලයක් මතකනේ. ජේතවනේ චෛත්‍ය පිළිසකර කළා. මොකද්ද මේ පිළිසකර කරනවා කියන්නේ? අලුත් වැඩියා කරනවා, යථා තත්ත්වයටපත් කරනවා. අලුත් වැඩියා කරනවා කියන එකනේ. එහෙනම් මේ පිළිසකර බිලක් කියන්නේ අලුත් වැඩියා කරලද බිලක්. ඒ කියන්නේ මොකද්ද? විනිමය බිලක් පරණ වුණාම ඒකේ කුණු තැවරලා තියෙනවා නම් ඒ බිල සබන් දාලා හොදලා වේලලා අයන් කරලා ගන්න එකද? නෑ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ බිලෙහි කාලය අලුත් කරන එක ළමයි. කාලය අලුත් කරන එක. අපි හිතමු මාස දෙකකින් ගෙවනු කියලා අනකර බිලක් කල්පිරනවා කියලා අද කල්පිරනොම ණයගැති ඔබ කියන්නකෝ. ඔබට බිල ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න එපා. ඔබ දැන් මේ දිනවල ලොකු මූල්‍ය අර්බුදයක ඉන්නේ. එක දිගට ගෙදර ඕල පෞද්ගලිකව කරදර වුණා. ගෙදර අය ලෙඩ වෙලා හිටියා. දානමාන වලට කාලේ නාස්ති වුණා, සල්ලි වියදම් වුණා. තේරෙනවද? බෙහෙත් හේත් වලට වියදම් වුණා. දැන් ලොකු මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඔබේ ව්‍යාපාර කටයුතු తాවකාලිකව මේ දවස්වල නතර කරලා තියෙන්නේ. ඔබට තව සති 3කින් නැත්නම් සති 4කින් වෙන යනකම් මුදල් මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඔබට ඕනේ මේකට කල් ඉල්ල ගන්න. ඔබ වංචනික නැහැ. ඔබ බොල් නැති කරන්න මේ උත්සාහ කරන කල් ගන්න. එහෙම ඉල්ලුවම් පස්සේ අපිට ඔබ ගැනත් සානුකම්පිතව හිතලා මොකද කරන්නේ? බිලෙහි කාලේ ඉස්සරහට අරන් යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු බිලක් අන කරලා තියෙනවා 1/1 ජනවාරි 1 වෙනිදා. හරිද? මාස දෙකකින් ගෙවනු කියලා තමයි තියෙන්නේ බිල. මම කෙටිම මූලික හරය විතරක් ගත්තා. ජනවාරි 1 වෙනිදා අන කරා මාස දෙකකින් ගෙවනු. දැන් මාස දෙක අද කල්පිරෙනවා. ඔබට ඉදිරිපත් කරා ඔබ අර සාධාරණ තර්කේ මානුෂික ඉල්ලීමක් කරනවා. තේරෙනවද? නමුත් දැන් මටත් මේක සල්ලි කරගන්න ඕනේ. දැන් මම නම් මේකේ ධාරකයා. මටත් සල්ලි ඕනේ. මට ඔබට උදව්වක් කරන්නත් ඕනේ. රැවුල එකඳයි දෙකම බේර ගන්න ඕනේ. පුළුවන් ද බේර ගන්න? සාමාන්‍යයෙන් බෑ. නමුත් මෙතන පුළුවන්. මෙතන පුළුවන්. මම මොකද කරන්නේ? මේ දිනේ වෙනස් කරනවා. මම මේ දිනේ කපලා මේක 1/2 කරනවා. 1/2 කරනවා. ජනවාරි 1 වෙනිදා මේක මම පෙබරවාරි 1 වෙනිදා කරනවා. එහෙනම් දැන් මාස දෙකක් කල්පිරනකොට තව මාසයක් තියෙනවා කල්පිරෙන්න. අන්න ඉස්සරහට ගියා. හරිද? දැන් එහෙනම් ඔබටත් සහනයක් ලැබෙනවා. තව මාසයක් කල් ගත්තා. මටත් සහනයක් ලැබෙනවා. මට පුළුවන් මේ බිල වෙන කාට හරි භාණ්ඩ හා සේවා වලට ගෙවනව වෙනුවට සල්ලි වෙනුවට මේ පරිත්‍යාග කරන්න පුළුවන්. පවර්ලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ ගනුදෙනු අවශ්‍යතාවයත් ඉෂ්ට වෙනවා. මගේ පැත්තත් හරි ඔබේ පැත්තත් හරි. ඒක තමයි පිළිසකර බිලක් කියන්නේ. හරිනේ? පිළිසකර කරේ මොකද? බිල අලුත් කළා. නමුත් දැන් මේ වගේ දිනේ කපලා හදලා ඕන මම මෙතන මගේ කෙටි අස්සනක් දානවා කියමුකෝ. දැන් මම මේ බිල ගන්නේ C කියලා තැනත් කියන්නකෝ. C කියලා තැනත් තමයි ගන්නෙ. C ට මේක පේන්නේ නැද්ද? පේනවා. C ට දැනෙනවා මේ බිල වරක් කල්පිරලා තියෙනවා. බිල වංචනික චේතනාවක් නැතත් අගරු වෙලා තියෙනවා. ඒ නිසා බිල අලුත් කරලා තියෙනවා. බිල ඉස්සරහට අරන් ගිහලා තියෙනවා. එහෙනම් ඊළඟ වතාවෙත් මේ බිල අගරු වෙන්න බැරිද? සැකයක් ඇති වෙනවනේ. ඒ නිසා සාමාන්‍යයෙන් මේ වගේ දිනේ කපලා හදන්නේ නැහැ. දිනේ කපලා හදන්නේ ඒ වෙනුවට මොකද කරන්නේ? අලුතෙන්ම බිලක් අන කරනවා. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? අලුතෙන්ම බිලක් අන කරන එක තමයි කරන්නේ. තේරුණාද? මේ වගේ. එහෙනම් 1/2 දාලා මාස දෙකකින් ගෙවනු කියලා අන කරලා අත්සන් කරනවා. දැන් මේ බිල දෙනවා සීට. දැන් සීට යමක් දැනෙනවද? මොකුත් දැනෙන්නේ නැහැ. බිලේ තියෙන්නේ අන කරපු දිනේ පෙබරවාරි 1 වෙනිදා. මාස දෙක කියන්නේ මාර්තු අප්‍රේල් 1 වෙනිදා වෙනකන් කල් තියෙනවා. එහෙනම් සී බය නැතුව මේ බිල බාර ගන්න. ඒක අපි විතරයි දන්නේ මේ බිල වරක් අගරු වුණා. අගරු වල මේ බිලේ දිනේ ඉස්සරහට අරන් ගිහලා අපි අලුතෙන් බිලක් සකස් කරා. ඒක තමයි පිළිසකර බිලක් කියන්නේ. මේක මෙහෙම මේ වගේ වෙන්නේ නැහැ. මොකද මේ බිල අගරු බව දැනෙනවා බිල බාර ගන්න අයට. ඒ නිසා එහෙම නුත් බිල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා මේ බිල
ඉරලා විනාශ කරලා අලුතින් බිලක් ලියන. ඒක තමයි පිළිසකර බිලක් කියන්නේ. පැහැදිලිනේ? රයිට්. එතකොට කල්පිරුණු බිලක් වෙනුවට ඉදිරි දිනයක් සහිතව සකසන නව බිලක් හෝ බිලෙහි ගෙවිය යුතු දිනය තවදුරටත් ඉදිරියට ගෙන යමින් අලුත් අඩියා කරන බිලක් තමයි පිළිසකර බිලක් කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු ලියකියවිලි සහිත බිල්. ලියකියවිලි සහිත බිල්. ඩොකියුමන්ටරි බිල්ස්. විදේශ වෙළඳ ගනුදෙනුවකට අදාළ ලිපිලේඛන යාකර ඇති විනිමය බිලකි. විදේශ වෙළඳ ගනුදෙනුවකට අදාළ ලිපිලේඛන යාකර ඇති විනිමය බිලකි. මේ දෙආකාර බිල් තියෙනවා. මේ කියන්නේ මම බහන්ඩ අපනයන කරුවෙක් නම් මම නෙන හිමිය වෙන්නේ. මම අපනයනය කරන බහන්ඩ තොකට අදාළව නව්භාරපත මට ලැබෙනවා. නැවට බහන්ඩ පැටූ බවට නැව් සමාගම වෙනු නිකුත් කරන ලිපිය මතගෙන බිල් ෆ්ලෝඩි නව්භාර පත. රක්ෂණ සහතිකය බහන්ඩ ඉන්සුරස් කරලා රක්ෂණ සාතිකයක් ලැබෙනවා. ඒ වගේම මම විසින් සකස් කරන ඉන්වෝයිසිය බහන්ඩොල මිල ප්‍රමාණය වටනාකම දාලා මට ලැබී යුතු මුදල දාලා ඉන්වෝයිසිය. මේ නව්භාරපත ඉන්වෝයිසිය රක්ෂණ සාතිකය කියන ලියවිලි විනිමය බිලට ඇටච් කරනවා. තේරුණාද? එකට අමුණනවා. ඇටච් කරලා මම මගේ බැංකුවට බාර දෙනවා. ඔබ දන්නවා ෆොරින් ට්‍රේඩ් වලදී අපනයනකරුවෙක් යවන බහන්ඩවල ලිපිලේඛන ඍජුව අපනයනකරු ආනයනකරුට යවන්නේ නැහැ. සාමාන්‍යයෙන් යවන්නේ බැංකුව මාර්ගයෙන්. අපනයනකරු මේ ඩොකියුමන්ට් සෙට් එක බැංකුවට බාර දෙනවා. බැංකුවෙන් ආනයනකරුගේ බැංකුවට යොමු කරනවා. ආනයනකරුවාගේ බැංකුවට මුදල් ගෙවලා ලිපිලේඛන නිදහස් කරගෙන බහන්ඩ රේගුවෙන් නිදහස් කරගන්න. එහෙමනේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙල යන්නේ. ඒ වගේ මම මේ විනිමය බිලට මේකනම් විනිමය බිල මම මේකට ඩොකියුමන්ට්ස් යා කරනවා. මේ වගේ මේ ඉතින් ලියවිලි. හරිනේ. ලියවිලි යා කරාම අපි ඒකට කියනවා ලියකියවිලි සහිත විනිමය බිලක් කියලා. ලියකියවිලි යා කරලා මමනේ අපනයනකරු වශයෙන් මගේ බැංකුවට බාර දෙනවා. මගේ බැංකුවෙන් ආනයනකරු බැංකුවට ඔය ලිපිලේඛන සහිත බිල යවනවා. එහෙම යවනකොට මේ බිලට මම කොන්දේසි දෙකක් තියෙනවා දාන්නේ. එක කොන්දේසියක් ඇතුළත් කරන එකයි. දෙකක් දාන්නේ. එකක් තමයි ප්‍රලී කොන්දේසිය. documents on acceptance කියන එක. DA කියන එක. සිංහලෙන් සාමාන්‍යයෙන් දාන්නේ ඉංග්‍රීසියෙන් දාන්නේ. documents on acceptance ප්‍රතිග්‍රහණය පිටලියවිලි. මේකේ තේරුම මම ආනයනකරුගේ බැංකුවට සිහිගැන්වීමක් කරනවා. ආනයනකරුට මේ විනිමය බිලට සම්බන්ධව ඇටච් කරපු ලියකියවිලි නිදහස් කළ යුත්තේ එයා බිලට ප්‍රතිග්‍රහණය දැක්වුවොත් පමණයි. එයා පිළිගැතිම කියලා අත්සන් කරන්න එපා. පිළිගැතිම කියලා අත්සන් කරාම තමයි නීත්‍යානුකූලව එයා ණයගැතියෙක් වෙන්නේ. නීත්‍යානුකූල ණයගැති භාවයක් ආරෝපණය වෙන්නේ එතකොටයි. එයා මුදල් ගෙව්වේ නැත්නම් එයාට විරුද්ධ උසාවි නඩු පවරලා අධිකරණයමකින් අපිට ලැබිය යුතු මුදල් ඉල්ලා සිටින්න පුළුවන් ප්‍රතිග්‍රහණයෙන් පස්සේ. ඒ නිසා මම කොන්දේසියක් දානවා කාටද? ඉම්පෝර්ට් එක බැංකුවට, ආනයනකරුගේ බැංකුවට දානවා. ප්‍රතිග්‍රහණය කළොත් පමණක් ලියවිලි නිදහස් කරන්න කියන අර්ථය. ඒක තමයි ප්‍රලි කියන්නේ. DA documents on acceptance. නැත්නම් නිදහස් කරන්න එපා. හරිනේ. එහෙම නැත්නම් මම මේකටම දානවා ගෙලි කොන්දේසි. ගෙවීම පිට ලියවිලි. documents on payment DP education නෙවෙයි තේරෙනවා DP condition එක. DP documents on payment කියන එක. documents on payment මොකද්ද? ණයගැතියා බිලෙහි වටිනාකම බැංකුවට ගෙව්වොත් පමණක් ලිපිලේඛන නිදහස් කරන්න, නැත්නම් නිදහස් කරන්න එපා. සාමාන්‍යයෙන් විදේශවල දාමිට අපි දකින්නේ බහුලවම පළවෙනි එක නෙවෙයි දෙවෙනි කොන්දේසිය DP කොන්දේසිය. මොකද ප්‍රතිග්‍රහණයත් කරලා ඉතින් ඊට පස්සේ කට්ටි පයින්න පුළුවන්. ඒ නිසා පිළිගන්නේ ගොඩක් කරලා අපි දාන්නේ කෙලින්ම DP condition එක. documents on payment.
බිලෙහි වටනාකම ගෙව්වොත් පමණක් ලිපිලේක නිදහස් කරන්න නැත්තම් එපා. එහෙනම් යා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ යාට බහන් නිදහස් කරගන්න. තේරෙනවද? ඒ වගේ එහෙනම් අපි මේකට කියනවා ප්‍රතිග්‍රහණයේ පිටලියවිලි විනිමය බිල අනිත් එක ගෙවීම පිටලියවිලි විනිමය බිල කියලා වර්ග දෙකක් එන්නේ මේ විදිහටයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට විශ්‍රාම බිල. රිටයර්ඩ් බිල්ස්. විශ්‍රාම බිල් කියලා තව වර්ගයක් තියෙනවා. විශ්‍රාම බිලක් කියන්නේ කල්පිරීමට පෙර වට්ටමකට යටත්ව ප්‍රතිග්‍රාහකයා මුදල් ගෙවා නිදහස් කළ බිලක්. කල්පිරීමට පෙර වට්ටමකට යටත්ව ප්‍රතිග්‍රාහකයා මුදල් ගෙවා නිදහස් කළ බිලක් තමයි විශ්‍රාම බිලක් කියන්නේ. හිතන්න මම ඔබට බිලක් අණ කරනවා මාස 3කින් ගෙවනු කියලා. ඔබ තමයි ණයගැතිය. ඔබ තමයි ප්‍රතිග්‍රාහකයා. හරිද? ඔබ ප්‍රතිග්‍රහණය කළා මට එවනවා. මම මේ බිල ගණන් 3ක් සදා කාට හරි පවරලා දෙනවා. එහෙම හිතන්නකෝ. එහෙම යන අතරේ අපි හිතමු කල්පිරෙන්න තවත් මාස එකහමාරක් වගේ තියෙද්දි ඔබට හදිසියේ ඔබ අනපේක්ෂිත ලෙස ඔබට ලැබිය යුතු මුදල කලින් ඉන් ඇඩ්වාන්ස් කලින් ලැබෙනවා. ඔබ කල්පනා කරනවා මොකටද මේ සල්ලි ලැබිච්ච එකේ මම ණයගැතියෙක් වෙන්නේ? මම මේ බිලේ ධාරකයා හැමුණු මම කලින් ගෙවනවා කියලා. ඒ වගේම බිලේ ධාරකයාට මොන ගහනවා? ඔබ දන්න කෙනෙක්. ඔබ කියනවා රයිට් මම තමයි බිලේ ප්‍රතිග්‍රාහකයා. කමන්නේ මට දැන් බිල දෙන්න මම උකට ගෙවන්නම් කියලා දෙමු. එතකොට බිලේ ධාරකයාට තව මාස එකහමාරක් බලන් ඉන්න සල්ලි ගන්න. මෙයා කියනවා දැන් දෙන්න බිල මම දැන් ගෙවන්නම් කියලා. එපයි කියනවද? දැන් ඔබම උදාහරණ දාගන්න. ඔබ නම් බිලේ ධාරකයා. ඔබට තව මාස එකහමාරක් ගියාම තමයි සල්ලි ඉල්ලන්න පුළුවන්. දැන් බිලෙහි ණයගැතිය ප්‍රතිග්‍රාහකයා කියනවා දැන් ගෙවන්නම් කියලා. කලින් ගෙවන්නම් කියද ඔබ එපයි කියනවද? එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහොම කැමතියි. ගෙවින් පමා කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ ණයගැතිය බිල කල්පිරීමට පෙර කලින් කියන්නේ කල්ැතුව වේලාසනින්ම බිලේ ධාරකයා හොයාගෙන එයාට මුදල් ගෙවලා නිදහස් කරොත් අපි ඒකට කියනවා විශ්‍රාම බිල. බිලක් විශ්‍රාම කරනවා කියන්නේ ඒකයි. කල්පිරෙන්න පෙර ගෙවන්න නිදහස් කිරීම. එහෙනම් කල්පිරෙන්න පෙර ගෙවා නිදහස් කළ බිලක් තමයි විශ්‍රාම බිලක් කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට විනිමය බිල ප්‍රතිග්‍රහණය කියන එක අපි දැනගන්නම ඕනේ. විනිමය බිල ප්‍රතිග්‍රහණය. acceptance of bills කියන එක. බිලක් නීත්‍යානුකූල බිලක් වෙන්න දරුවනේ ප්‍රතිග්‍රහණය අනිවාර්යයි. දැන් චෙක් පත් වලට ප්‍රතිග්‍රහණය වචන අනිවාර්ය නෑනේ. අදාළ නෑනේ. අදාළ නෑ. අනිවාර්ය නෙවෙයි අදාළම නෑ. නමුත් විනිමය බිල් වලට අදාළයි. ඒ කියන්නේ බිලක් මම ඔබට ඔබේ නමින් අණ කරලා ඔබ ප්‍රතිග්‍රහණය දැක්වුවොත් තමයි නීත්‍යානුකූල අන්සතු කළ හැකි ලියවිල්ලක් වෙන්නේ. හිතන්න පාසල් වයසේ ගත කරන ඔබ ඔබේ මිතුරන්ට මිතුරියන් ගැන හිතලා ඒගොල්ලන්ගේ නමින් ඔබේ නමින් ඒගොල්ලන්ගේ නමට විරුද්ධව විනිමය බිල් අණ කරනවා. ලද වටිනාකම සලකා මාසකින් මෙච්චර මුදලක් ගෙවනු කියලා. ඒක ඒගොල්ලන්ට දෙනවා. දුන්නම ඒගොල්ලෝ පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කිසිවක් කරන්නේ නැතුව බර ආපහු දෙනවා නම් ඒක බිලක් නෙවෙයි නිකම්ම නිකන් කඩදාසි කැබැල්ලක්. හැබැයි ඒ කවුරු හරි පිළිගතිමේ කියලා අස්සම් කරලා දිනේ දාලා ඔබට දුන්නොත් මොකද වෙන්නේ? නීත්‍යානුකූල විනිමය බිලක් වෙනවා. කවුරු හරි පිළිගනිමි කියලා අස්සම් කරලා ආපහු දුන්නොත් නීතිය හමුවේ ඒ අස්සම් කරපු කෙනා ණයගැතිය බොරපත් වෙලා හමාරයි. එහෙනම් බිල කල්පිරන දවසට එයා මේ බිලට මුදල් ගෙවන්න මෙතන ඉන්නවා. එතකොටයි නීත්‍යානුකූල භාවය ලැබෙන්නේ. නැත්නම් විනිමය බිලක් බෞතිස්ම වෙන්නේ එතකොටයි. තේරුණාද? නැත්නම් බෞතිස්ම වෙන්නේ නැත්නම් ඒක නීතිමේ අන්සතු කළ හැකි ලේඛනයක් නෙවෙයි. ඒ නිසා විනිමය බිලක් නීත්‍යානුකූල අන්සතු කළ හැකි ලියවිල්ලක් වන්නට නම් ණයගැතියා බිලට ප්‍රතිග්‍රහණය දැක්විය යුතුයි. ඒ කියන්නේ දැන් ණය හිමිය බිලෙන් කරන්නේ නියෝගයක් දෙන එකනේ. ලද වටිනාකම සලකා රුපියල් ලක්ෂයක් නිමල් පෙරරා හෝ විධානයට නැත්නම් නිමල් පෙරරා හෝ ධාරකයාට මාස 2කින් ගෙවනු. ඔන්න ඔය විධානය කරන්නේ ඔබට නම් ඔබ නම් ණයගැතියා. හරිද? ඔබ බිල මත පිළිගතිමි කියලා සිංහලෙන් නම් ඉංග්‍රීසියෙන් accepted කියලා අස්සම් කරලා දිනේ දාලා අපහු අපිට එවනවා. එතකොටයි නීත්‍යානුකූලව අන්සතු කළ හැකි ලියවිල්ල බොඩපත් වෙන්නේ. එහෙනම් නීතිමය අන්සතු කළ හැකි ලියවිල්ලක් බිහිවීමේ අත්‍යවශ්‍ය අංගය මොකද්ද? ප්‍රතිග්‍රහණයයි. ප්‍රතිග්‍රහණය කරන තෙක් හුදෙක්කය කඩදාසික බැල්ලක් පමණයි. පැහැදිලිනේ? ණය හිමියෙකු අණ කරන බිලක් පිළිගනිමින් ණයගැතියා විසින් බිල මත අත්සන් තබා ආපසු ධාරකයාට හෝ අණකරුට බාර දීමයි. බිලක් නීත්‍යානුකූල වන්නේ
ප්‍රතිග්‍රහණයෙන් පසුව බැවින් එය අනිවාර්ය වෙයි. බිලක් අනිවාර්යයෙන්ම ප්‍රතිග්‍රහණයෙන් පස්සේ තමයි නීත්‍යානුකූල වෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් වෙනවා. බිලක් නීත්‍යානුකූල වන්නේ ප්‍රතිග්‍රහණයෙන් පසුව බැවින් එය අනිවාර්ය වෙනවා. පැහැදිලිනේ? රයිට්. ප්‍රතිග්‍රහණ වර්ග කීපයක් තියෙනවා. නැත්නම් මූලික වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ප්‍රතිග්‍රහණය ජෙනරල් ඇක්සෙප්ටන්ස්. අනිත් එක තමයි විශේෂ ප්‍රතිග්‍රහණය ස්පෙෂල් ඇක්සෙප්ටන්ස්. සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක් කියන්නේ ණය හිමියා බිලෙන් ලබා දෙන ලද නියෝගය කිසිදු වෙනසකට ලක් නොකර පිළිගතිමි යනුවෙන් ලිය අස්සන් තැබුවොත් ඒක තමයි සාමාන්‍ය ප්‍රතිග්‍රහණය කියන්නේ. නැත්නම් ණය හිමියා බිලෙන් ලබා දෙන නියෝගය කිසිදු වෙනසකට ලක් නොකර සිදු කරන ප්‍රතිග්‍රහණය. ණය හිමියා බිලෙන් ලබා දෙන නියෝගය කිසියම් වෙනසකට ලක් කර ප්‍රතිග්‍රහණය කරොත් ඒක තමයි විශේෂ ප්‍රතිග්‍රහණය කියන්නේ. මේ තියෙන බිලෙන් ලබා දෙන නියෝගය කිසියම් වෙනසකට ලක් කර ප්‍රතිග්‍රහණය කිරීමයි. පැහැදිලිනේ? එහෙමනම් මූලික ප්‍රතිග්‍රහණ වර්ග කීයද? දෙකයි. සාමාන්‍ය ප්‍රතිග්‍රහණය කියන්නේ බිලෙන් නිශ්චිත මුදලක් ගෙවන්න නියෝගය දෙන්නේ. ඒක කිසිදු වෙනසක් නොකර එලෙසින්ම පිළිගනිමින් ප්‍රතිග්‍රහණය දක්වන එක. ඒ කියන්නේ බිල මත ඔයගොල්ලෝ පිළිගතිමි කියලා ලියලා අස්සන් කරලා දිනේ දාලා ආපහු බාර දෙන ඔක්කොන කරුට එක්ක උදාහරණයක්. පැහැදිලිනේ? ඒක තමයි සාමාන්‍ය ප්‍රතිග්‍රහණය. විශේෂ ප්‍රතිග්‍රහණය කියන්නේ බිලෙන් දෙන නියෝගය යම් වෙනසකට භාජනය කර. කියන්නේ මුදල් ගෙවන්න කියන කොන්දේසිය බැහැර කරන්නේ නැහැ. මුදල් ගෙවනු කියන කොන්දේසිය ඔබ පිළිගන්නවා. එතන ඔබ ඉන්නවා. වෙන වෙනස්කම් කරලා නියෝගය යම් වෙනසකට භාජනය කරලා පිළිගතිමි කියලා අස්සන් කරලා ඉවුත් ඒක තමයි විශේෂ ප්‍රතිග්‍රහණය කියන්නේ. දෙකම නීත්‍යානුකූලයි. ඒ විශේෂ ප්‍රතිග්‍රහණයේ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කාල ප්‍රතිග්‍රහණය periodic acceptance. කාල. ඒ කියන්නේ බිලේ සඳහන් කාලයේ වෙනසක් කරමින් දක්වන ප්‍රතිග්‍රහණයයි. බිලේ සඳහන් කාලයේ වෙනසක් කරමින් දක්වන ප්‍රතිග්‍රහණය. උදාහරණයක් වශයෙන් මාස 2කින් ගෙවීමට අනකල බිලකට මාස 3කින් ගෙවීමට පිළිගැනීම. කළොත් ඒක තමයි කාල ප්‍රතිග්‍රහණය කියන්නේ. මාස 2කින් ගෙවනු කියන බිලට ඔබ ලියනවා මාස 3කින් පිළිගතිමි. නිකම් පිළිගතිමි නෙවෙයි කාලයක් දක්වනවා. වෙනසක් කරලා මාස 2කින් ගෙවන්න කියන්නේ මාස 3කින් පිළිගතිමි. ඒ කියන්නේ මම බිලට ගෙවන්න සූදානම් ගෙවන්නම් මාස 2කින් නෙවෙයි මාස 3කින්. ගෙවන්න බෑ කිව්වේ නෑනේ. නීති විරෝධී නෑ. මුදල් ගෙවනු කියන නියෝගය බැහැර කරන්නේ නෑනේ. ගෙවනවා පිළිගන්නවා. හැබැයි මාස 3කින්. ඒක තමයි කාල ප්‍රතිග්‍රහණය කියන්නේ. ඊළඟට අර්ධ ප්‍රතිග්‍රහණය partial acceptance. අර්ධ ප්‍රතිග්‍රහණය කියන්නේ බිලෙහි කොටසක් ගෙවීමට පිළිගනිමින් ප්‍රතිග්‍රහණය දැක්වීම. ඒකත් ගෙවන්න බෑ කියන්නේ නෑ. ගෙවන්න බෑ කිව්වොත් නෛතික චෝදනාවක් කරන්න පුළුවන් අපිට. තේරුණාද? එයා උදාහරණයක් වශයෙන් රුපියල් ලක්ෂයක් ගෙවනු කියලා නියෝගය දුන්නම 75000ක් දක්වා පිළිගතිමි. නැත්නම් 75000ක් සඳහා පිළිගතිමි. 50000ක් හරියටම භාගයක් වෙන්න ඕනේ. හරි අඩක්ම වෙන්න ඕනේ. 40000ක් 50000ක් 60000ක් 75000ක් 95000ක් ඒ වගේ කොටසක් සඳහා පිළිගතිමි කියලා ප්‍රතිග්‍රහණය කරොත් ඒක තමයි අර්ධ ප්‍රතිග්‍රහණය කියන්නේ. එතනදී ඒකට අනකරුවා විරුද්ධ නම් ඉතින් මෙයත් එක්ක සාකච්ඡා කරලා ලක්ෂයටම ප්‍රතිග්‍රහණය ගන්න ඕනේ. මෙයත් කරන්න කැමති නැත්නම් ඉතින් අනකරුවට පුළුවන් නීති හමුවට යන්න. ගිහලා කියන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙයා මගේ ලක්ෂයක බඩු ගත්තා. මෙයා පිළිගන්නේ 75000ක් ගෙවන්න. ඉතින් මගේ 25000 මොකද වෙන්නේ කියලා නීතියෙන් පිළිසරණක් කියලාන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නමුත් මෙතන අනකරුවා 75000ට පිළිගත්තොත් එහෙනම් එදා ඉඳන් ඒ බිල ලක්ෂ නෙවෙයි 75000ක බිල බවටපත් වෙනවා. නීත්‍යානුකූලව. ඒක තමයි අර්ධ ප්‍රතිග්‍රහණය කියන්නේ. අනිත් එක කොන්දේසි සහගත ප්‍රතිග්‍රහණය. conditional acceptance කොන්දේසි සහගත ප්‍රතිග්‍රහණය. ඒ කියන්නේ ණයගැතියාගේ ආරක්ෂාව සඳහා මෙයාගේ ණයගැතියාගේ ආරක්ෂාව සඳහා යම් කොන්දේසියක් ඇතුළත් කර සිදු කරන ප්‍රතිග්‍රහණයයි. ණයගැතියා අතර බිලපත් වුණාම එයා පිළිගතිමි කියලා අස්සම් කරලා එවනවා ප්‍රතිග්‍රහණය කරලා එවනවා. හැබැයි කොන්දේසියක් දානවා. ඔහුගේ ආරක්ෂාවට. මොකද්ද? උදාහරණයක් වශයෙන් ගබඩාවට තොග ලැබීමට යටත්ව පිළිගතිමි. අන්න කොන්දේසියක් තියෙනවා මේක. මොකද්ද?
ගබඩාවට එකන එයාගේ ගබඩාවට තොග ලැබීමට යටත්ව පිළිගතිමි කියල කොන්දේසියක් දල ප්‍රතිග්‍රහණය කළොත් ඒක තමයි කොන්දේ සාගත ප්‍රතිග්‍රහණය කියන්න ආරක්ෂාවට. එතකොට දැම් මේක ප්‍රශ්නයක් එන්න ඇදවල්ලට මොකද මෙයා දාන කොන්දේශය ගබඩාවට තොග ලැබීමට යටත් පිළිගති ප්‍රතිග්‍රහණය කරන කොන්දේසියක් තියෙනවා. එමට අපිතම විදේශවලදාම සම්බන්ධ විනිමිබිලක් නං හරිද දැම් මම බහන්්ඩ ආනයනය කරනවා ඉන්දියාවේ කපිල් දේව්ගෙන් පිරිමු කවුන්ටි ලෙදර් බෝල කියලා ලෙදර් බොල තොගය. එතකොට ඉන්දියාවේ කපිල් දේව්කෙන් හිටපු ඉන්දියාවට මුල්ම වර්ල් කප්පගේ දිනාදීපු නායකයා තමයි අපනයනකරුව. හරිද එයා මට විනිවිබිල කන කරනවා. අනකරාම මං ප්‍රතිග්‍රහණය කර නොකර බෑනි ප්‍රතිග්‍රහණය කරන කොම දන්නවද කොළඹ වරායට තොග ලැබීමට යටත්ව පිළිගතිමි. කොළඹ වරායට තොග ලැබීමට යටත්තු පිළිගතිමි. ඒ මගේ ආරක්ෂාවට මන්දාන්න. ඇයි මොකද මම පිළිගතිම කියලා අස්සං කරලා කපිල් දේව්ට යව්වට පස්සේ. කපිල් දේව් බහන්්ඩෙව්වෙන් නැත්තං නැතත් කරන දෙයක් නෑ මම නීත්‍යානුකූල නෑගැතිය කියලා හමාරයි. ඇයි කපිල් දේව් අන කළ පිටම පිළිගතිම කියලා අස්සං කරලා තියෙන මන්න අයගැති මංගේ වන්ඩුවන් තුරට බඩුත් නෑම සල්ලිග වන්නත්තුව. අන්නේ අවධානමින් මිදන්න තමයි මම දාන්න කොන්දේසිය කොළඹ වරායට තොග ලැබීමට රත්තු පිළිගති. නැතම් මගේ නම් කරන අපිතුමු කිසියම් ලිපි නැද්දා නොම්මර 65 කෙලින් වීදිය තංගල්ල ගබඩාවට තොග ලැබීමට රත්තු පිළිගති. එහෙනම් කපිල් දේව් මට තොග එවල තංගල්ල මගේ ගබඩාවට තොග ලැබුණු නැත්නම් මං අර පිළිගතිමික ලස්සන් කරපු ලියවිල්ල නැත්නම් විනිමය බිල බල රහිත වෙන ඔටෝමැටිකලි මන් නිදහස් වෙනවා. ඒකට මට බඩුවා වෙන මසල්ලි ගවන්නේ නැහැ. තේරුණාද? එතකොට ගබඩාවට තොග ලැබීමට රත්ත කියලා පිළිගතිම කියන්නේ ගබඩාවට බහන්න ආවොත් තමයි මම මේ පිළිගතිම කියලා අස්සම් කරන එක නිත්‍යානුකූල වෙන්නේ. නැත්තම් නිත්‍යානුකූල නැහැ. මන් නිදහස් වෙනවා. පැහැදිලි නේද? රයිට්. දැන් ඔබට මේ කොන්දේස් සහගත ප්‍රතිග්‍රහණය කියනකොටම ප්‍රශ්නයක් එන්නේ නැද්ද උඩට? එන්න එපා. අපි විනිමය බිලක් නිර්වචනය කළේ කොහොමද? නිශ්චිත පුද්ගලයෙකු විසින් නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට හෝ විධානයට හෝ ධාරකයාට නිශ්චිත හෝ නියම කරගත හැකි අනාගත දිනකදී ගෙවිය යුතුයි නියම කරමින් දෙන තැනැත්තා විසින් නත්සන් තබා එක් අයෙකු විසින් තවත් අයෙකු අමතා නිකුත් කරනු ලබන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයකි. කොන්දේසි විරහිත ලිඛිත නියෝගයකි. කොන්දේසියක් තියෙන්න බෑ. දැන් කියන කොන්දේසියක් දානවා මෙන්න. ගබඩාවට තොග ලැබීමට රත්තු පිළිගතියි. එවන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් කියන විනිමය බිලේ අර්ථකථනය පළුදු කරන්න මේ කොන්දේසිය හේතු වෙනවද නැද්ද? ඔක තමයි ගැටලුව. ඔක ගොඩක් ළමයි අපි ෆිසිකල් ක්ලාස් වලදී අහනවා. ඔබටත් ඔය ගැටලුව ඇතිනේ. විනිමය බිලක් කියන්නේ කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් නම් කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් නම් ප්‍රතිග්‍රහණයේදී මේ වගේ කොන්දේසියක් දැම්මම කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් කියන අර්ථකථනයේ සුණු විසුණු වෙන්න අර්ථකථනයේ විනාශ වෙන්න ඒක බලපෑමක් වෙනවද නැද්ද? පැහැදිලිවම නැහැ ළමයි. පැහැදිලිවම නැහැ. මේ කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් කිව්වේ කා සඳහාද? කා සඳහාද? ණය හිමියට. අනකරුට. අනකරුට බෑ කොන්දේසි දාන්න. නිශ්චිත මුදල ගෙවනු කියන කොන්දේසිය පුළුවන්. වෙන කොන්දේසි දාන්න බෑ. අනකරුට බැරි. මේ කවුද? ණය ගැතියනේ. මේ ණය ගැතිය. අන ලදු. මේ ණය ගැතිය. අන ලදු. මෙයාට කොන්දේසි දාන්න පුළුවන්. එයාගේ ආරක්ෂාවන්නේ. එයි නැත්තම් දැන් කපිල් දේව් මට කවුන්ටි ලෙදර් බෝල එවන්නම් කියලා බිලක් මගෙන් ප්‍රතිග්‍රහණය කරලා ගත්තොත් මම දැන් නීතිය හමුවේ නීත්‍යානුකූල ණය ගැතිය කියලා ඉවරයි. බෝල එවුන තමයි සල්ලි ගෙවන්න එපා. අන්න එතනදී මට රැකවරණයක් නැති නිසා මම දානවා කොළඹ වරායට තොග ලැබීමට යටත් පිළිගතිමි ආරක්ෂාවට. එහෙනම් එතන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් කියන එකට හානියක් වෙන්නේ නැහැ. කොන්දේසි දාන්න බැරි කාට දාන කරුට. මේ ණය ගැති ආරක්ෂාවටයි දාන්නේ. ඒක පටල ගන්න නැහැ. පැහැදිලි නේද? රයිට්. ඔයගේ මූලික විශේෂ ප්‍රතිග්‍රහණ වර්ග තුනක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ප්‍රතිග්‍රහණය අනිවාර්යයි. එතකොට මම නැවත කියනවා විනිමය බිලක් නීත්‍යානුකූල භාවයට පත් වෙන්න නම් ප්‍රතිග්‍රහණය අනිවාර්යයි. යම් කෙනෙක් කොතෙක් බිල් අන කරත් යම් යම් ණය ගැතුව ඊට ප්‍රතිග්‍රහණය නොදක්වන තාක්කල්
ඒවා විනිමය බිල් නෙවෙයි නිකම්ම කඩදාසි කැබලි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට තව ප්‍රතිග්‍රහණයක් තියෙනවා ස්ථානීය ප්‍රතිග්‍රහණය කියලා. ඒක විශේෂ වර්ගයක් ස්ථානීය ප්‍රතිග්‍රහණය. situational acceptance. ගෙවී යුතු ස්ථානයේ වෙනසක් සිදු කරමින් දක්වන ප්‍රතිග්‍රහණයයි. දැන් සමහර විට විනිමය බිලකට අපිට පුළුවන් ගෙවී යුතු ස්ථානයක් දක්වන්න. ඒක අනිවාර්ය නෑ. විනිමය බිල් නීතියෙන් එක දාන්න කියලාත් නෑ, දාන්න එපයි කියලාත් නෑ. වැඩි හොඳට වැඩි පහසුවට දාන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම අනකරු නම් මගෙන් බඩු ණයට ගත්තේ ඔබ නම් මම ඔබේ නමින් බිලක් අන කරනවා. අන කරලා කියනවා ලද වටිනාකම සලකා රුපියල් අපි තුන් ලක්ෂයක් කියලා රුපියල් ලක්ෂයක් මාර්තු මාස පළවෙනිදා අපි කොහෙද දාන්නේ නොම්බර 35 කෙලින් මීදිය සීමා සහිත රංජනාස් ස්ටෝස් හිදී ගෙවනු. අන්න සමාගමක නමක් දැක්වුවා, තැනක් දැක්වුවා. එහෙම නැත්නම් දානවා මාර්තු මාස පළවෙනිදා ගාලු කොටුපවුරේදී ගෙවනු. ගෝල් ෆෝට් එකේ ගාලු කොටුපවුරේදී ගෙවනු. එහෙම නැත්නම් දානවා ලංක බැංකු මූලස්ථානයේදී ගෙවනු. ඒ වගේ ස්ථානයක් දක්වන්න පුළුවන් දරුවෝ. එහෙම ස්ථානයක් දක්වලා තියෙද්දි එහි වෙනසක් කරලා ප්‍රතිග්‍රහණය කරොත් ඒක තමයි ස්ථානීය ප්‍රතිග්‍රහණය කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් සමාගමක නමක් දානවා. අපි හිතමු සීමා සහිත රංජනාස් ස්ටෝස් හිදී ගෙවනු කියලා දැම්මම ඔබ ණය ගැතිය නම් ඔබට රංජනාස් ස්ටෝස් සමාගමට යන්න බැරි හේතුවක් හිතන්නකෝ. මොන හරි ඒ සමාගමත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා ඔබට එතෙන්ට යන්න බෑ. ඔබට යන්න කැමති නෑ. එහෙමනම් ඔබට පුළුවන් දාන්න පිළිගැතුම කියලා දානවා. ඔබ දානවා සීමා සහිත හන්තාන සමාගමේදී ගෙවීමට පිළිගැතුම. අන්න අර ස්ථානේ වෙනස් කර ඔබ කියන්නේ ඒ ස්ථානේ බෑ මේ ස්ථානේදී මම ගෙවන්න පිළිගන්නවා. අන්න ඒක තමයි ස්ථානීය ප්‍රතිග්‍රහණය කියන්නේ. පැහැදිලිනේ? ඕක තව විශේෂම දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි ගෙවී යුතු ස්ථානයක් නොදක්වා ඇති විට ගෙවී යුතු ස්ථානයක් නොදක්වා ඇති විට ඔබ වැඩි හොඳට ඔබේ පහසුවට ඔබ ස්ථානයක් දක්වනවා. අපි හිතමු ඔබේ ඇඩ්‍රස් එක දානවා. අසවල් ලිපිනයේදී ගෙවීමට පිළිගැතුම කියලා. ස්ථානයක් දක්වලා තිබුණේ නැහැ. ඔබයි ස්ථානයක් ඇතුළත් කරේ. ඒක මොකද්ද? ඒක සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක්. අන්න ඒක අමතක කරන්න එපා. ගෙවී යුතු ස්ථානයක් සඳහන් කර තිබියදී එහි වෙනසක් කර ප්‍රතිග්‍රහණය කළොත් තමයි ස්ථානීය ප්‍රතිග්‍රහණයක් වෙන්නේ. පැහැදිලිද? ගෙවී යුතු ස්ථානයක් නොදක්වා ඇති විටක ණයගැතියක් ගෙවී යුතු ස්ථානයක් සඳහන් කරලා ප්‍රතිග්‍රහණය කරොත් ඒක ස්ථානීය ප්‍රතිග්‍රහණයක් නෙවෙයි සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක්. මොකද අපි දැන් එහා පැත්තෙන් කතා කරේ විශේෂ ප්‍රතිග්‍රහණ කීපයක් නෙමෙයි කතා කරේ. කාල ප්‍රතිග්‍රහණය, අර්ධ කොන්දේසි මේ ඔක්කොම වෙනසක් කරානේ. මේකෙදි ගෙවී යුතු කාලය වෙනස් කරා. විශේෂ ප්‍රතිග්‍රහණයක් වුණා. මේකේ අර්ධ ප්‍රතිග්‍රහණය ගෙවී යුතු වටිනාකම වෙනසක් කරා. ලක්ෂයක් ගෙවන්න කිව්වම 75000 පිළිගැතුම කියලා. අන්න වෙනසක් කළා. මේකේ කොන්දේසියක් දැම්ම වෙනසක් කළා. හරිද? දැන් ඊළඟ එක ස්ථානයේ තියෙද්දි ස්ථානයක් තියෙද්දි ස්ථාන වෙනස් කරලා කරොත් අන්න වෙනසක් කළා. ස්ථානයක් නැති වෙලාවක ස්ථානයක් ඇතුළත් කරොත් වෙනසක් කළා වුන්නේ නැහැ. අපි අලුතෙන් යමක් එකතු කරා විතරයි නේ වෙනස නෙවෙයි. අලුතෙන් එකතු කරනවා වෙනසයි දෙකක් නේ. ස්ථානයක් තියෙද්දි ඒ ස්ථාන වෙනස් කරොත් අන්න වෙනස් කිරීම. ඒක තමයි විශේෂ ප්‍රතිග්‍රහණයක් වෙන්නේ. ඒක තමයි ස්ථානීය වෙන්නේ. ස්ථානයක් නැති මොහොතක අපි ස්ථානයක් අලුතෙන් ඇතුළත් කරොත් ඇඩ් කරොත් එහෙම ඒක සාමාන්‍ය ප්‍රතිග්‍රහණයක් වෙනවා. හොඳට මතක තියාගන්න ඒක. පැහැදිලි නේද? රයිට්. දැන් තමයි හොඳම වෙලාව විනිමය බිල් සහ චෙක්පත් අතර සැසඳීමක් කරන්න. මොකද විනිමය බිල් නීතිය 73 වන වගන්තියෙන් චෙක්පතක් අර්ථකථනය කරේ බැංකුකරුවෙකුට අනකර ඇති ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිලක් ලෙසයි. බැංකුවකට අනකරපු ඉල්ලූ විට ගෙවිය යුතු විනිමය බිලක්. එhmenan චෙක්පතක් කියන්නේත් විනිමය බිලක්. හරිද? එකම දේ චෙක්පතක අන ලදු වෙන්නේ බැංකුව. අන ලදු වෙන්නේ බැංකුව. සහ චෙක්පතක් අන කරන්නේ ණය ගැතියි. විනිමය බිලක අන ලදු වෙන්නේ පුද්ගලයෙක් හෝ ආයතනයක්. අන කරන්නේ කවුද? ණය හිමියෙක්. ගැතියෙක් නෙමෙයි. උච්චරයි වෙනස. නැත්නම් මේ දෙකම සමානයි. එහෙනම් මේ දෙක අසමානතා විභාගයට හැමදාම නොවුනත් කලින් කලට අහලා තියෙන ඉස්සරහට තහනවා. අපි මුල් පැතර ගත්තොත් විනිමය බිල් කියලා මේ පැත්තට අපි චෙක්පත් කියලා ගත්තොත්
පළවෙනි එක. තමයි විනිමය බිලක් අණ කරන්නේ කවුද? ණය කවුද? ණය හිමියෙක්. මම ඔබට ණයට බඩු වික්කම මමයි බිල අණ කරන්නේ. මොකද ඔබ ගෙව්වේ නැත්තම් මටනේ පාඩුව දැනෙන්නේ, පාඩුව විඳින්න වෙන්නේ මටනේ. මම තමයි එහෙනම් ක්‍රියාත්මක වෙන්නේ මුලින්ම. එහෙනම් මගෙන් තමයි බිල උපදින්නේ. ණය හිමියෙක්. නමුත් චෙක් පතක් අණ කරන්නේ කවුද? කවුද? ණය ගැතියෙක්. මම ඔබට සල්ලි ගෙවන්න තියෙනවා නම්, යම් මුදලක් ගෙවන්න තියෙනවා නම් මමනේ චෙක් පත ඉෂුව කරන්නේ. එහෙමනම් චෙක් පත නිකුත් කරන කවුද? ණය ගැතියෙක්. ප්‍රධානම වෙනස මතකයිනේ. කටපාඩම් කරන්න බෑ, මේක අවබෝධය තියෙන්න ඕනේ. කිසිදු විෂයක් කිසිදු සංකල්පයක් කටපාඩම් කරන්න බෑ කියන මතය මම හැමදාම ඔබට සිහිපත් කරනවානේ. නිතරම සෑම විෂය සංකල්පයකම තියෙනවා චිත්‍රයක්, ආර්ට් එකක්. ඉතින් ආර්ට් එක දකින්න ඕනේ. විනිවිද භාවයෙන් යුතුව අපි තර්ක කරනකොට විනිවිද භාවයෙන් යුතුව අපේ සංකල්පය ආර්ට් එක වෙන්න ගන්නවා. ඒක තමයි පාඩම් කරනවා කියන්නේ. පැහැදිලිනේ? එහෙමනම් විනිවිදට අපි ලියන්න පුළුවන් ණය හිමියෙකු නැත්නම් අනකරු ණය හිමියෙකු වේ. හරිනේ? නමුත් චෙක් පතක ණය ගැතියෙක් හිටින් ලියන්න. ණය ගැතියෙකු වේ. නිතරම මේ පැත්ත වම් අත පැත්ත සම්පූර්ණ උත්තරයක් ලියන්න, කම්ප්ලීට් ආන්සර් එකක්. දකුණු පැත්ත කෙටියෙන් ලියන්න. ඒතකොට කාලය කළමනාකරණය කරගෙන ටයිම් මැනේජ්මන්ට් එකකින් උපරිම ප්‍රයෝජන අරගෙන ලකුණු ගන්න පුළුවන්. දෙවැනි එක තමයි විනිමය බිල කාණ ලබන්නේ කවුද? පුද්ගලයෙක්නේ. එක් අයෙක් විසින් තවත් අයෙකු අමතා නිකුත් කරන කොන්දේසි විරහිත ලිඛිත නියෝගයක් කියලා අපි ඉගෙන ගත්තේ. එමනම් බිලක ණය බිල කාණ ලබන්නේ ණය ගැතියෙක්, පුද්ගලයෙක්. නමුත් චෙක් පත ගන්න ලබන්නේ කවුද? අනිවාර්යයෙන්ම බැංකුවක්නේ. අනිවාර්යෙන් බැංකුවක්. ජංගම ගිණුම් හිමියාගේ බැංකුව තමයි චෙක් පතින් මුදල් ගෙවන ලබන්නේ. එහෙනම් අනලදු පුද්ගලයෙක් වේ. දෙවැනි එක වාණිජ බැංකුවකි. නිකම් බැංකුවක් නෙවෙයි, වාණිජනේ. වාණිජ බැංකුවකි. ඊළඟට තුන්වෙනි එක තමයි විනිමය බිලට ප්‍රතිග්‍රහණය අනිවාර්යයිනේ. විනිමය බිලට ප්‍රතිග්‍රහණය අනිවාර්යයි. ප්‍රතිග්‍රහණයක් නොවේ නම් නීත්‍යානුකූල අන්සතු කළ හැකි ලේඛනයක් වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් චෙක් පත් වලට ප්‍රතිග්‍රහණය අනිවාර්යද අනිවාර්ය නොවේද? අනිවාර්ය කිව්වොත් වැරදි, අනිවාර්ය නොවේ කිව්වොත් වැරදි. මොකද අදාළ නැහැ. චෙක් පත් වල ප්‍රතිග්‍රහණයක් අදාළ නැහැ කියලා කියනවා. හරිනේ? ප්‍රතිග්‍රහණය අනිවාර්ය වේ. අනිවාර්ය වේ. අනික් පැත්තට අදාළ නොවේ. අනිවාර්ය නොවේ නෙමෙයි, අදාළ නොවේ. කොහෙත්ම අදාළ නැහැ. අදාළ නොවේ. හතරවෙනි එක ලියන්න පුළුවන්. දැන් විනිමය බිල් වලට රේඛනයක් එහෙම අපි කතා කරේම නෑනේ. රේඛනේ අදාළම නෑ. නමුත් චෙක් පත් වලට රේඛනේ අදාළයි නේ. රේඛනය අදාළ නොවේ. අනිවාර්ය නොවේ, අදාළ නෑ. අදාළ නොවේ. අනික් පැත්තට අදාළ විය හැකනේ. රේඛන ඕන නොකර ඉන්න පුළුවන්. අදාළ විය හැක. අදාළ විය හැක. ඊළඟට අපට පස්වෙනි එක ලියන්න පුළුවන්. ඒ තමයි විනිමය බිල් වල නිශ්චිත ප්‍රමිතියක් නැහැ. නිශ්චිත ආකෘතියක් නැහැනේ. ඒක මුද්‍රණය කරන්න පුළුවන්, අතින් ලියන්න පුළුවන්. මොනවාද කම්පියුටර් ටයිප්සෙටින් වලින් නැත්නම් පරිගණක ඇතුළු ලියන එකකින් හදන්න පුළුවන් නේ. නිශ්චිත ප්‍රමිතියක් ආකෘතියක් නැහැනේ. නමුත් චෙක් පත් වල නියමිත ප්‍රමිතියක් ආකෘතියක් තියෙනවා. මෙහෙම ලියා ගන්න. නියමිත ප්‍රමිතියක් හා ආකෘතියක් නොමැත.
අනික් පැත්තට ඇත කිව්වොත් ඇත. නිශ්චිත ප්‍රමිතියක් ආවෘතියක් තියෙනවා. ඔන්න වගේ මූලික වෙනස්කම් කීපයක් තියෙනවා. මේකේ වෙනස්කම් හතරම සාමාන්‍ය හතරක්ම අහන්නේ දෙක තමයි අහන්නේ උපරිම. දෙකක් හෝ තුනක් ලියුවම ඇති. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට විනිමය බිල් සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන්. විනිමය බිල් සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන්. එක්කෙනෙක් තමයි අනකරු. අනකරු. ඩ්‍රෝව කියන එක ඉංග්‍රීසියෙන් ඩ්‍රෝව මතකයි ඩ්‍රෝව අනකරු ඩ්‍රෝව චෙක් පතල වගේමයි. බිල අනකරන හිමිය. චෙක් පතක් අනකරන ණයගැතිය තමයි චෙක් පතක අනකරු වුණේ නේ. එහෙනම් බිලක් අනකරන්නේ කවුද? ණය හිමිය. එයා තමයි අනකරු වෙන්නේ. අනලදු නැත්තම් ප්‍රතිග්‍රාහකයා. ඩ්‍රෝවි නැත්තම් ඇක්සෙප්ටර්. බිලෙන් මුදල් ගෙවීමට අන ලබන සහ බිලෙහි වටිනාකම ගෙවීමට බැඳී සිටින ණයගැතියා. ඔබ නම් මගෙන් බහඬ ණයට ගත්තේ ඔබනේ ණයගැතියා. මම ඔබටයි බිල අන කරන්නේ. මගේ අන ලබන්නේ ඔබයි. ඔබ තමයි පිළිගැතීම කියලා ප්‍රතිග්‍රහණය කළ මට බිල එවන්නේ. නිත්‍ය අනුකූල බිල බඩපත් කළ එවන්නේ. එහෙනම් බිලෙන් මුදල් ගෙවීමට අන ලබන සහ බිලෙහි වටිනාකම ගෙවීමට බැඳී සිටින ණයගැතිය තමයි ප්‍රතිග්‍රාහකයා නැත්නම් අනලදු වෙන්නේ. තුන්වෙනි එක ධාරක. සාමාන්‍ය ධාරක කියන්නේ බිලක් යම් කිසි දිනකට බිලක් දරා සිටින තැනැත්තා. යම් දිනකට බිලේ වටිනාකම ලබා ගැනීමේ හිමිකම ඇතුව බිල දරා සිටින තැනැත්තා තමයි ධාරකයා කියන එක විස්තර කරේ නැහැ. එතකොට ආදායකයත් පුළුවන්. ආදාය කියන්නේ අර චෙක් පත වගේම බිලෙහි නම් කරන තැනැත්තා. බිලෙහි වටිනාකම ගෙවීමට නම් කරන තැනැත්තා. දැන් මම බිලක් අන කරනවා ලද වටිනාකම සලකා රුපියල් ලක්ෂයක් නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනු. එහෙනම් නිමල් පෙර තමයි ආදායකයා වෙන්නේ. මේ කියන්නේ වටිනාකමේ ධාරක hold for value. වටිනාකමේ ධාරක hold for value. බිලක් අගරු වුවහොත් බිලක් ගනුදෙනු සඳහා හුවමාරු වීමට පෙර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට බලය ඇති ධාරකයාය. පැහැදිලිද මේක? බිලක් අගරු වුණොතින් බිලක් ගනුදෙනු සඳහා හුවමාරු වීමට පෙර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට බලය ඇති ධාරකයා. දැන් සාමාන්‍යයෙන් බිලක් කල්පිරුණොත් මොකද වෙන්නේ? කල්පිරුණොම බිලේ තියෙනවනේ ප්‍රතිග්‍රාහකයාගේ ලිපිනේ. බිලේ වර්තමාන ධාරකයා ප්‍රතිග්‍රාහකයාට යොමු කරලා මුදල් ඉල්ලා සිටින්න ඕනේ. පැහැදිලිනේ? එතකොට සමහර විට ප්‍රතිග්‍රාහකයවත් ණයගැතිය මුදල් නොගෙව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ බිල අගරු කරන්නත් පුළුවන්. අපි හිතමු මෙන්න මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපි හිතමු A B C D E මෙතන තෑගි මෙතනත් තෑගි මෙතන විතරක් ගනුදෙනු. මෙතනත් තෑගි. ඒගෙන් බීට විනිමය බිලක් මාරු වෙනවා. කොහොමද? තෑග්ගක් සඳහා. ත්‍යාගයක් සඳහා දෙනවා. ගනුදෙනුවක් නෑ. B සහ C අතර ගනුදෙනුවක් සඳහා ගනුදෙනුව පියවන්න බිල හුවමාරු වෙනවා. C ගෙන් නැවත D ට තෑග්ගක් යනවා. D ගෙන් ඊට තෑග්ගක් යනවා. E අතේ බිල තියෙද්දි එහෙනම් මෙයා තමයි ධාරකයා. බිල කල්පිරෙනවා. බිල කල්පිරෙනවා. හරිද? අපි තු මේ බිලේ H කියලා කෙනෙක් තමයි ප්‍රතිග්‍රාහකයා. H. මෙයා තමයි ප්‍රතිග්‍රාහකයා. නැත්නම් ණයගැතියා. නැත්නම් අන ලදු. මෙයා තමයි බිලට මුදල් ගෙවන්න බෙදලා ඉන්නේ. එහෙනම් E අතේ තියෙද්දි බිල කල්පිරුණොත් E මේ බිල ඉදිරිපත් කරන්න ඕනේ H ට. මොකද යානේ අනලදු වෙන්නේ ප්‍රතිග්‍රාහක වෙන්නේ. සල්ලි ඉල්ලන්න ඕනේ. සල්ලි කිව්වොත් බිල ගරු කළා වෙනවා. මෙයා සල්ලි නොග පැහැර හැරියොත් මග හැරියොත් බිල අගරු කළා වෙනවා. අගරු කළයි කියන්නකෝ. අගරු කළොත් ධාරකයා වන ඊට පුළුවන් ද D ගෙන් සල්ලි ඉල්ලන්න.
මෙන්න ඩී ඔයා මට දීපු බිල මට පැවරූ බිල අගර වුණා. දැන් ඉතින් මට සල්ලි එපයි. ඔයා මගේ බඩු ගත්තානේ. ඒ නිසා මට මේ බිලේ සල්ලි දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. සාමාන්‍ය ස්වභාවය මොකද කියන්නේ? ඉල්ලන්න බෑනේ. මම මේ අහන්නේ ප්‍රශ්නේ දැන් මම ඔබට යම් සිද්ධියක් සඳහා අපි හිතමු වීදුරු බහන්න අපි හිතමු මොන හරි මොකද්ද ටී සෙට් එකක් කියලා. ටී සෙට් එකක් මොනවද පිගන් ගඩොල්ලු හදපු පිගන් ටී සෙට් එකක් තෑගි කරනවා. යම් හේතුවක් නිසා ඒක බිඳිලා. දැන් ඔබට පුළුවන් ද සර් මේ සර් දීපු තෑග්ග බිඳිලා මට අලුත් එකක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? එහෙම ඉල්ලන්න බෑනේ. තෑග්ගක් ඉල්ලන්න බෑනේ. ඉතින් අන්න ඒ හා සමාන හිතන්න. තෑග්ගක් නිසා ඩීගෙන් සල්ලි ඉල්ලන්න බෑ. සීගෙන් ඒත් ඉල්ලන්න බෑ. ඒත් තෑගිනේ. හැබැයි මේ දෙන්නගෙන් බැරි වුණාට ඊට පුළුවන් බීගෙන් ඉල්ලන්න. බී නැත්තම් ඒගෙන් ඉල්ලන්නත් පුළුවන්. තේරෙනවද? මේ දෙන්නගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්. ඇයි හේතුව? ගනුදෙනුවක් සඳහා පවරගත්ත බී හා සී අතර එහෙනම් ගනුදෙනුවකට පෙර පාර්ශවයෙන් ඉල්ලන්න පුළුවන්. පෙර පාර්ශවයන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඒක තමයි නීති හදලා තියෙන්නේ මේ විදිහටයි. තේරෙනවද? එහෙනම් ඊ යතේදී තිබිලා කරුණොත් ඩී හා සී ගෙන් ඉල්ලන්න බෑ. මොකද ත්‍යාගයක් සඳහා තමයි බිල මාරුලා තියෙන්නේ. නමුත් සීට ඇවිල්ලා තියෙන්නේ ගනුදෙනුවක් සඳහා. නම් සීට පෙර කියන්නේ ගනුදෙනුවක් සඳහා පෙර පාර්ශවයන්ගෙන් වෙන බී ගෙන් සහ එකකින් ඉල්ලන්න පුළුවන්. අපි තුන් බී ගෙන් සල්ලි ඉල්ලන්න බී අපි තුමු මිය ගිහිල්ලා කියලා. මිය ගිහිල්ලා නම් ඒගෙන් ඉල්ලන්න පුළුවන්. ඒතර ඒගේ ඒ දුන්නේ තෑග්ගක්. ඒක වෙනම කතන්දරයක්. නමුත් මෙයාට අයිතියක් තියෙනවා ගනුදෙනුවකට පෙර පාර්ශවයන්ගෙන් නීති බලය තියෙනවා සල්ලි ඉල්ලන්න. ඒකයි මේ කිව්වේ බිලක් අගරු වුවහොත් බිලක් ගනුදෙනු සඳහා හුවමාරු වීමට පෙර පාර්ශවයන්ගෙන් හරිනේ මෙන්න මේ ගනුදෙනුවක් සඳහා හුවමාරු වීමට පෙර පාර්ශවයන්ගෙන් මේ තියෙන මෙන්න මේගොල්ලන්ගේ මෙන්න මේ දෙන්නගේ මුදල් ඉල්ලා සිටින්න පුළුවන්. එයා තමයි වටිනාකමේ ධාරක කියන්නේ. හැමෝම මේ බිලේ ඉතිහාසයේ හැමෝගෙම ඉල්ලන්න බලයක් නැහැ. මේ බිලේ ඉතිහාසයේ ඉන්නවනේ 1 2 3 4 තව හතර දෙනාගෙම ඉල්ලන්න බෑ. ඒක තමයි වටිනාකමේ ධාරක කියන්නේ. පැහැදිලිද? right. ඊළඟට යථාකාල ධාරකය. hold in due course. යථාකාල ධාරකය. මේ කියන්නේ බිලක් අගර වුවහොත් බිල ඉතිහාසයට සම්බන්ධ ඕනෑම් පාර්ශවයක් වෙතින් මුදල් ඉල්ලා සිටිය හැකි ධාරකයාය. බිනිබිල් නීතිය 29 වගන්තියෙන් නිර්වචනය කර ඇති බල සම්පන්න පුද්ගලයා ලෙසින් යථාකාල ධාරකයෙකු වීමට පහත අවශ්‍යතා සම්පූර්ණ වේ යුතුයි. හොඳට අහගන්න. වටිනාකමේ ධාරකයාට වඩා ප්‍රබල චරිතයක් තමයි ප්‍රබල භූමිකාවක් තමයි මේ යථාකාල ධාරකයා කියන්නේ. ඒ කියන්නේ බිලක් අගරු වුණොත් එහෙම බිලේ ඉතිහාසයට සම්බන්ධ ඕනෑම පිටසන්කරුවෙකුගෙන් මුදල් ඉල්ලා සිටීමේ බලය තියෙන ධාරකයා තමයි යථාකාල ධාරකයා කියන්නේ. යථාකාල ධාරකයා. hold in due course. දැන් ඉස්සෙල්ලා කිව්වේ වටිනාකමේ ධාරකනේ. එයාට ලොකු බලයක් නැහැ. මොකද එයාට ඉල්ලන්න පුළුවන් ගනුදෙනුවකට පෙර පාර්ශවයන්ගෙන් පමණයි. මෙයාට ඒ කතන්දරයක් නැහැ. මෙයාට බිලේ ඉතිහාසයේ 10 දෙනෙක් හිටියද 10 දෙනාගේ ඕනම කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්. 10 දෙනාගෙම සල්ලි ගන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. තේරෙනවනේ? 10 දෙනාගෙන් ඕනම කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්. එයා තමයි යථාකාල ධාරකයා කියන්නේ. එහෙනම් බිලක් අගරු වුණාම බිලෙහි ගනුදෙනුවේ ඉතිහාසයට සම්බන්ධ එක් පිටසන්කරුවාගෙන් එක් පැවරුම් කරුගෙන් මුදල් ඉල්ලන්න පුළුවන් නම් ඕනම කෙනෙක්ගේ මුදල් ඉල්ලන්න පුළුවන් නම් මෙයා බල සම්පන්න නැද්ද? එහෙනම් විනිමය බිල් නීතියෙන් නිර්මාණය කළ මහා බල සම්පන්න පුද්ගලයා වශයෙන් අපිට දකින්න පුළුවන් කවුද? යථාකාල ධාරකයා. හැබැයි යථාකාල ධාරකයෙක් වන්නට නම් එයාට අවශ්‍යතා කීපයක් අවශ්‍යතා 6ක් සම්පූර්ණ කරන්න වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි මතු පිටින් සම්පූර්ණ හා විධිමත් බිලක් විය යුතුයි. යථාකාල ධාරකයෙක් වන්නට නම් වර්තමාන ධාරකයා බිල පවරගෙන තියෙන්න ඕනේ මතු පිටින් සම්පූර්ණ හා විධිමත් එකක්. ඒ කියන්නේ දිනේ තියෙන්න ඕනේ, දිනේ යල් පැනලා තියෙන්න බෑ. වටිනාකම අකුරු ඉලක්කමේ සමාන වෙන්න ඕනේ. අනකරුව අසංකල තියෙන ඔක්කොම දේවල්. අංග සම්පූර්ණ බිලක් වෙන්න ඕන කතාවයි මේ කියන්නේ. අසම්පූර්ණ බිලක් වුණොත් යථාකාල ධාරකයෙක් වෙන්නේ නැහැ. පැහැදිලිද? දෙවෙනි එක තමයි කල්ලි කුත්තියකට පෙර ලබා තිබිය යුතුයි. කල්පිරුණන් පස්සේ බිල අතිනතු මාරු කරන්න බැහැනේ. කල්පිරුණන් පස්සේ නෑගැතියගෙන් සල්ලි ගන්න එපා. එහෙනම් කල්පිරෙන්න ඉස්සෙල්ලා පවරගෙන තියෙන්න ඕන. දෙකයි.
තුන්වෙනි එක තමයි පෙර අගරුවක් වී තිබුණොත් ඒ බව නොදැන ලබා තිබිය යුතුයි. අපි හිතමු මීට කලින් බිල අතිනත පැවරිලා එනකොට పూర్ව ධාරකයෙක් අතේ තීදි බිල කල්පිරුණා. එයා ණය ගැතියවත් ප්‍රතිග්‍රාහකයවත් අන්ලදුර බිල යොමු කරා. එයා මුදල් නොග ප්‍රතික්ෂේප කළා ගරු කළා. ඊට පස්සේ මොකද කරේ? නැවත මේ බිල ඒක හෙළිදරව් නොකර ඒක වසන් කරමින් බිල අතිරිත ගනුදෙනු කරා කියලා. මෙන්න මේ සිද්ධිය මම නොදැනෝන ගන්න. මේ සිද්ධිය මම දැන ගත්තා කියලා උසාවියක් හැම ඔප්පුනුත් එහෙම මට යථාකාල ධාරකයෙක් වෙන්න බෑ. මොකද වරක් අගරු කළා නම් ඊළඟ වාරෙත් අගරු වෙන්න පුළුවන් කියන අවිනිශ්චිතතාවය මම දැකලා බිල මම සමහරට පවර නොගෙන ඉන්න ඕන. ඒ නිසා පෙර අගරුවක් වී තිබුණා නම් ඒ බව නොදැන අරගෙන තිබුණා කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. 3යි. 4වෙනි එක පෙර වංචාවක් වී තිබුණුද ඒ බව නොදැන ලබා තිබිය යුතුයි. කියන්නේ හොඳ හිතින් ලබාගෙන තියෙන්න ඕන. මේ දෙක. මේ කියන්නේ අගරු වීම. බිල කල්පිරුණා ණය ගැතියට යොමු කරා. එයා මුදල් නොගෙව ෂේප් වුණා. හරිද? ඒ අගරුවනේ. පෙර වංචාවක් කියන්නේ මොකද? ඒක නෙවෙයි. මගෙන් බිල හොරකම් කළා. ඒක තමයි වංචාව කියන්නේ. හොරකම් කරන් පස්සේ ඊට පස්සේ තව කීප දෙනෙක් අත ගියා. ගිහිල්ලා තමයි ඔබේ අතර ආවේ. එහෙනම් ඒ වංචාව ගැන දැනගත්තොත් මොකද නැති වෙන්නේ නැහැ. වංචාව ගැන නොදැන ගන්න ඕනේ. කියන්නේ හොඳ හිතින් ගන්නට ඕනේ. ඊළඟට ගනුදෙනුවක් සඳහා ලබා ගන්න ඕනේ. තෑග්ගක් සඳහා නෙවෙයි. මම යථාකාල ධාරකයෙක් වෙන්න බල සම්පන්න ධාරකයෙක් වෙන්න ගනුදෙනුවක් සඳහාම ගන්නට ඕනේ. හරිද? අනිත් එක වර්තමාන ධාරකයෙක් වෙන්නත් ඕනේ. ඔන්න ඔය අවශ්‍යතා 6 සම්පූර්ණ කරන කල එයා යථාකාල ධාරකයෙක් වෙනවා. ඒ කියන්නේ එයාට ඕනම කෙනෙක්ගෙන් මුදල් ඉල්ලා සිටින්න පුළුවන්. උදාහරණයක් ලෙස පේතු මේ වගේ බිලක් ඉතිහාසයේ 5 දිනක් අත හුමාරු වෙනවා. එතකොට ඒගෙන් බීට යන්නේ තෑගි සඳහා. තෑගි. මෙතනත් තෑගි. මෙතනත් තෑගි. මෙතන ගනුදෙනුවක් සඳහා. ඔබ හිතන්නකෝ. ABCD අතර තෑග්ගක් සඳහා තමයි මේ බිල හුමාරු වුණේ. නමුත් D ගෙන් E පවරා ගත්තේ ගනුදෙනුවක් සඳහා. එහෙමනම් මෙයා අර අවශ්‍යතාවය ඉෂ්ට කරයි හිතන්නකෝ. මතු පිටින් සම්පූර්ණ හා විධිමත් බිලක් පවරාගත්ත පළවෙනි එක. දෙවෙනි එක කල්ලිකුත් වෙන්න පෙර තමයි පවරාගත්තේ. කල්පිරින් ඉස්සෙල්ලා 2යි. පෙර අගරුවක් වෙලා තිබුණොත් ඒ බව දන්නේ නැතුව ගත්තා. පෙර වංචාවක් වෙලා තිබුණොත් ඒ බව දන්නේ නැතුව ගත්තා. හරිද? ගනුදෙනුවක් සඳහාම පවරාගත්ත පස්වෙනි එක. සහ 6 වෙනි එක වර්තමාන ධාරකය. අවශ්‍යතාවය ඉෂ්ට වුණා. දැන් මේ බිල කල්පිරෙනවා. අපි දු H තමයි මේකේ කවුද? ප්‍රතිග්‍රාහකයා. නැත්තම් අන ලදු. එහෙමනම් ඊ මොකද කරන්න ඕනේ? දැන් මේ බිල මෙයාට ඉදිරිපත් කරලා සල්ලි ඉල්ලා සිටිනවා. නමුත් මෙයා සල්ලි ගෙවන්නේ. එක්කෝ මෙයා වංචනික චේතනාවෙන් නැත්තම් බලහත්කාරයෙන් බයිෆෝස් සල්ලි ගෙවන්නේ නැහැ කියලා කියනවා. නැත්තම් මෙයා අහිංසකයි. මෙයාත් දැන් වැටිලා බංකොලොත් වෙලා ගෙවන්න විදියක් නැහැ. මොනියම් හේතුවක් නිසා හරි මෙයා මුදල් නොගෙව ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? අගරු වෙනවා. එහෙනම් බිල අගරු වුණා කියලා හිතන්නකෝ. අගරු වුණා. අගරු වුණා. නම් දැන් පුළුවන් මෙයාට මේ බිලේ සල්ලි D ගෙන් ඉල්ලන්න පුළුවන්. ඇයි? මෙයා යථාකාල ධාරකයෙක්, බල සම්පන්න පුද්ගලයා. විනිමය බිල් නීතියේ 29 වගන්තියෙන් කියන අවශ්‍යතාවය මිෂ්ඨ කරලා තියෙනවා. ගනුදෙනුවක් සඳහා පවරගත්තේ, හොඳ හිතින් පවරගත්තේ. පෙර අගරුවක් වුණා ඒ බව දන්නේ නැතුව ගත්තේ, කල්ලිකුත් වෙන්න පෙර ගත්තේ. මතු පිටින් සම්පූර්ණ විධිමත් බිලක් ගත්තේ. වර්තමාන ධාරකයා ප්‍රබලයි. තේරුණාද? එබනම් මෙයාට පුළුවන් D ගෙන් සල්ලි ඉල්ලන්න. D බංකොලොත් කියනකෝ. එහෙනම් C ගෙන් පුළුවන්. C හොයාගෙන ගියාම C අතුරුදහන් වෙලා. එහෙනම් පුළුවන් B හොයාගෙන යන්න. B මිය ගිහිල්ලා. එහෙනම් පුළුවන් A හොයාගෙන ගිහලා ඒකෙන් ඉල්ලන්න. ඒත් මිය ගිහිල්ලා නම් කරන්න දෙයක් නැහැ ඉතින්. එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ වගේ බිල ඉතිහාසයට සම්බන්ධ ඕනම කෙනෙක්ගේ මෙයාට සල්ලි
ගෙවීම් බල ගන්නන්න පුරුසල් ඉල්ලන්න පුළුවන්. එයා තමයි යථාකාල ධාරකය කියන්නේ. එයා තමයි යථාකාල ධාරකය කියන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු විනිමය බිල් ඒ වගේම චෙක්පත් පිටසන් කිරීම. තවත් වැදගත්ම එකකයක් එන්ඩෝස්මන්ට්. පිටසන් කිරීම දෙකටම සමාන. අපි දෙකම එකට කරනවා. චෙක්පත් පිටසන් කිරීම තමයි ගොඩක් විභාගයට අහන්නේ. මොකද විනිමය බිලක් කියන්නේ චෙක්පතක් කියන්නේ විනිමය බිලක් නේ. එහෙනම් චෙක්පත් පිටසන් කිරීම විනිමය බිල් පිටසන් කිරීම දෙකම එකම න්‍යාය. හරිනේ? චෙක්පතෙහි මුහුණට සඳහන් වන ආකාරයටම ආදායකයා සිය නම චෙක්පතෙහි නැත්නම් බිලෙහි පිටුපස ලිවීම චෙක්පත පිටසන් කිරීම ලෙස හැඳින්වේ. ඔච්චරයි. චෙක්පතක නැත්නම් විනිමය බිලක ආදායකයෙක් ඉන්නවනේ. මතු පිට ඒ ආදායකයා මම නම් මම මගේ නම අනිත් පැත්තේ ලියනවා. ඒක තමයි පිටසන් කරනවා කියන්නේ. මේ හරිම ක්‍රමයේ ඉතින් ලියලට මදි ලියලා සන්තකේ මං උපසතු කරනවා. ආදායකය වශයෙන් මගේ නම බිල පිටුපස ලියලා හරිද? ඒකේ සන්තකේ මං ඔබට හිමි කර දෙනවා. පිටසනෙන් කරන්නේ බිලේ නීත්‍යානුකූල භාවය ඔබට පවරා දී. හරිනේ? චෙක්පත දරන ඕනෑම අයෙකු චෙක්පත පැවරීමේදී ඔහුගේ නම ලිවිය යුතුයි. දරන ඕනම කෙනෙක්. ඒ කියන්නේ ආදායක විතරක් නෙවෙයි. දැන් මේකේ නීතිය මෙහෙම අර්ථකථනය කරාට සෑම විටම ආදායකය නෙවෙයිනේ. ආදායකයා වෙන කාට හරි පෙරුවොත් දැන් එයා ධාරකයා වෙනවා. එහෙනම් ධාරකයා තමයි පිටසන් කරන්න ඕනේ. එහෙමනේ. චෙක්පත නැත්තම් විනිමය බිල නීත්‍යානුකූලව පැවරූ බව සනාථ කිරීම පිටසන මගින් සිදුවේ. චෙක්පත නැත්තම් විනිමය බිල නීත්‍යානුකූලව ඒක හිමිකම අන්සතු කළ බව පැවරූ බව තමයි පිටසනින් විද්‍යාමාන වෙන්නේ, ගම්‍යමාන වෙන්නේ. පිටසන යෙදීම අවශ්‍ය අවස්ථා තුනක් තියෙනවා. පිටසන් කරන්න සිදුවන අවස්ථා තුනක් තියෙනවා දරුවනේ. එකක් තමයි ආදායකයා විසින් චෙක්පත බැංකුවේ තැන්පත් කිරීමේදී. එක්කෝ ආදායකයා නැත්නම් මෙතන ධාරකයා කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. මොකද සෑම විටම ආදායක වෙන්නේ නැහැනේ. ධාරකයෙකුත් කමක් නැහැ. එක්කෝ ආදායකයා නැත්නම් ධාරකයා චෙක්පත බැංකුවේ තමන්ගේ ගිණුමේ තැන්පත් කරන්න බාර දෙද්දී සාමාන්‍යයෙන් පිටසන් කළ දෙන්න. මොකද හේතුව බැංකුවක් කිසියම් චෙක්පතක වටිනාකමක් ගිණුමට රැස් කර දෙන්නේ ඒ චෙක්පතේ හිමිකම සන්තකය බැංකුවට නීත්‍යානුකූලව ලබා දුන්නොත් විතරයි. මොකද නැත්නම් පස්සේ අපි බැංකුවට චෝදනා කරන්න පුළුවන් මම බැංකුව ළඟින් ගමන් කරද්දී බලහත්කාරයෙන් බැංකුව මේ චෙක්පත අරගෙන මගේ මේ ගිණුමට දැම්මා. මට මේ චෙක්පත දාන්න තිබුණේ මේ බැංකුවේ ගිණුමට නෙවෙයි අසවල් බැංකුවේ ගිණුමට. එහෙම චෝදනා කරන්න පුළුවන්. ඒ නිසා බැංකුවට අපි චෙක්පත අයිති කර දෙන්න ඕනේ. අයිති කර දෙන්නේ කොහොමද? ආදායක හෝ ධාරකයා චෙක්පතේ පිටුපස නම ලියලා බැංකුවට පවරා දෙනවා. ඊට පස්සේ තමයි ගිණුමට රැස් කරන්නේ. දෙවෙනි එක විධාන චෙක්පතක් නම් අන් අයෙකුට පවරන අවස්ථාවේදී. විධාන චෙක්පතක් නම් අනිවාර්යෙන් පිටසන් කරලා පවරලා දෙන්න. නැත්නම් අයිති වෙන්නේ නැහැ නේ. තුන්වෙනි එක රේඛනයේ නොකරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරයටදී මුදල් ලබා ගන්නකොට. රේඛිත එකක් නේ ගිණුමට බැර කරන්නේ. රේඛනයේ නොකරපු එකක් නම් ඕපන් චෙක් එකක් නම් බැංකු කවුන්ටරෙන් ගෙවන බැංකු කවුන්ටරෙන් සල්ලි කරගන්න යද්දිත් අපි අනිත් පැත්තේ නම ලියලා බාර දෙන්න ඕනේ. දැන් මේවා ගොඩක් වෙලාවට දන්නේ නැහැ මේ පිටසනේ අර්ථය. තේරෙනවද? පිටසනක් කියන මොකක්ද කියලා දන්නේ නැහැ. බලන්න පිටසනක නිශ්චිත අර්ථ. දැන් චෙක්පතේ පිටුපස්සේ නම ලියලා සන්තකේ පවර දෙන එකනේ පිටසන කියන්නේ. ඒකේ අර්ථ තියෙනවා. එකක් තමයි චෙක්පත නැත්තම් බිල නිර්ව්‍යාජ එකක් බව. මම මගේ නම ලියලා ඔබට සන්තකේ පවරද්දීදී මං ගම්‍යමාන කරනවා මේ පිටසනේ මොකද්ද මේ බිල මේ චෙක්පත නිර්ව්‍යාජ එකක් බව. සොර එකක් නෙවෙයි සත්‍ය චෙක්පතක් බව. දෙවෙනි එක බිල නැත්තම් චෙක්පත සම්බන්ධව තමාට නිර්ව්‍යාජ හිමිකමක් ඇති බව. මේ චෙක්පත නිර්ව්‍යාජයි ඒ වගේ මේ චෙක්පත සම්බන්ධයෙන් මට නිර්ව්‍යාජ අයිතියක් තියෙනවා. ඇත්ත අයිතියක් තිබෙන බව මම ඔබට විද්‍යාමාන කරනවා. තුන්වෙනි එක තමයි පෙර පිටසන් නැත්නම් ඒවාද නිර්ව්‍යාජ ඒවා බව. තව 10 දිනක් අත මේක පැවරලා තියෙනවා. එහෙනම් 10 දිනෙම පිටසන් කරලා තියෙනවා. ඒ පිටසනු නිර්ව්‍යාජයි. එහෙනම් නිර්ව්‍යාජ චෙක්පතක් නිර්ව්‍යාජ හිමිකමක් මට තියෙනවා. පෙර පිටසන් නැත්නම් ඒවාද නිර්ව්‍යාජ ඒවා වෙනවා. කින අර්ථ තුනම විද්‍යාමාන කරනවා. එහෙනම් මේ අර්ථ තුනම කැටි කරලා ගත්තා මොකක්ද අදහස? මේ අර්ථ තුනම කියන්නේ මොකක්ද? එහෙනම් ඔබටද මෙම චෙක්පතේ නිර්ව්‍යාජ හිමිකමක් ලැබෙනවා කියන පොරොන්දුව සාක්ෂිය තමයි අපි මේකෙන් තහවුරු කරන්නේ.
ඕක තමයි පිටසනක නිශ්චිතාර්ථ වෙන්නේ. දැන් සමහර අය ඔබ නිකම් බලන්න මම නම් ඔය පර්යේෂණ කරලා තියෙන ඕන තරම් වාණිජ බැංකුවකට ඔයගොල්ලන්ගේ දෙමව්පියොත් එක්ක එහෙම යන වෙලාවක ගිහිල්ලා බලන්න ජංගම ගිණුම් සම්බන්ධ සේවා සපයන කවුන්ටරේ ළඟ ඉන්නකෝ උපදූපරියක් හොය හොය. හරිද? සමහර විට සමහර වැදගත් කියලා උගත් කියලා හිතන අය යනවා චෙක් අරගෙන තමන් ගිණුමට රැස් කරන්න. ආවම බලනවා බැංකු කවුන්ටරේ ඉන්න මහත්මයෝ මහත්මිය මේ අනිත් පැත්ත නම ලියලා නැහැ. කියලා මේකේ නම ලියලා දෙන්න කියලා කියනවා. නම ලියලා දෙනවා ඉතින්. ඊට පස්සේ බාර ගන්න. එයාගේ එනකොට අහන්න මේ excuse me ඇයි අර චෙක් පතේ නම ලිව්වේ? දන්නේ නැහැ මේ මිනිස්සු කිව්වින්ද මම නම ලිව්වා කියලා කියයි. එච්චරයි. ඒ කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නැහැ පිටසන ගැන. තව නෝන කෙනෙක් කියනවා. එයාටත් ওই සිද්ධියම වෙනවා. එයාත් නම ලියලා දෙනවා. ඔයාලා අහන්න මැඩම් excuse me ඇයි අර නම ලිව්වේ පිටිපස්සේ? එහෙම තමයි. බැංකුවල චෙක් එකක් දෙනකොට එහෙම ලියන්න ඕනේ. ඒ කියන්නේ එහෙම තමයි එහෙම ලියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ මැඩම් දන්න කේමලකුත් නැහැ පිටසන ගැන. හරිද? තව කෙනෙක් කියනවා. එයත් ඔය දෙම කරනවා. අහන්න මොකද්ද කරේ කියලා. මොකද එහෙම නම ලිව්වේ කියලා කියයි. එහෙම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ එන්ඩෝස් කරනවා කියලා කියන්නේ පිටසන් කරනවා කියලා. පිටසන් කරන්න ඕනේ. ඒ නිසා තමයි මම නම ලිව්වේ. එතකොට එහෙම නොකර බෑ එහෙම කරන්න ඕනේ. ඉන්හාට මිනිහත් කියන්නේ කියන්නේ එයා දන්නෙත් නෑ. නමුත් අපි දන්න උන්ට වඩා පිටසනේ අර්ථය. මොකද්ද පිටසනෙන් කරන්නේ? පිටසනෙන් කරන්නේ මේ චෙක්පත නිර්ව්‍යාජයි. මේ චෙක්පත සම්බන්ධයෙන් මට ඇත්ත අයිතියක් තියෙනවා. මේ චෙක්පතේ පෙර පිටසන් නැත්නම් මේ සියල්ලමත් නිර්ව්‍යාජයි. ඒ නිසා බැංකුකරුවාණනි ඔබටද මේ චෙක්පතේ වටිනාකම නිර්ව්‍යාජ ලෙස හිමි වෙනවා කියන අර්ථය තමයි විද්‍යාමාන කරන්නේ. අන්නේ අර්ථය විද්‍යාමාන කරමින් තමයි මේ චෙක්පත බැංකුවට පවරා දෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට පිටසන් වර්ග කීපයක් තියෙනවා. පිටසන් කියන ඒකකේ වටිනාම එක. පිටසන් වර්ග කීපයක්ම තියෙනවා. එකක් තමයි හිස් පිටසන බ්ලැන්ක් එන්ඩෝස්මන්ට්. පැවරුම්ලාභියෙකු නම් නොකර පිටසන් කිරීම. පැවරුම්ලාභියෙක් නම් නොකර පිටසන් කරොත් ඒක තමයි හිස් පිටසනක් කියන්නේ. ඒ කියන්නේ චෙක්පතේ ආදායකයා හෝ ධාරකයාගේ නම පමණක් ලියලා චෙක්පතේ සන්තකේ පවර්ලා දෙනවා. එවිට මෙය හාරක චෙක්පතක් නැත්නම් හාරක බිලක් බවට පත් වෙනවා. වැදගත්ම දේ ඒකයි. දැන් මේක හාරක වෙනවා. දැන් මේක හාරක වෙනවා. මෙන්න මේ ආර්ට් එක තේරුම් ගන්න. තේරෙනවද? දැන් මේක හාරක වෙනවා. ඒ කියන්නේ හිස් පිටසනක් කිරීම තුල. ඊළඟට විශේෂ පිටසන ස්පෙෂල් එන්ඩෝස්මන්ට්. පැවරුම් ලාභියෙකු නම් කර සිදු කරන පිටසනයි. එවිට මෙය විධාන බිලක් වෙනවා. දැක්කද මේකේ ආර්ට් එක? හිස් පිටසනෙන් හාරක චෙක් පතක් බවට පත් වෙනවා. හරිද? විශේෂ පිටසනෙන් විධාන චෙක් පතක් නැත්නම් විධාන බිලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පැවරුම් ලාභිය නම් කරනවා. අපි තුමු කමල්ට ගෙවන්න නිමල් කියලා නම ලියනවා. කමල්ට ගෙවන්න කියලා ලියලා නිමල් කියලා නම ලියලා සන්තකේ පවරනවා. ඒතර ඒක විශේෂයි. විශේෂයි ඒ වගේම විධානයි. ඒක හරියට නිමල් පෙරේරා හෝ විධානයට ගෙවනවා වගේ. නිමල් පෙරේරා හෝ විධානයට කියලා අපි චෙක් පත්තන කරන්නේ ඒ වගේමනේ මේක. කමල්ට ගෙවන්න නිමල්. හරිනේ. අරකමනේ. කමල් පෙරරට ගෙවන්න. කමල් පෙරර හෝ විධානයට ගෙවන්න. ලෙස චෙක් පතක් අනකල හා සමානයි නිමල්ට ගෙවන්න කමල් කියන එක. විධාන වෙනවා අනිවාර්යයෙන්. සීමාකාරී පිටසන රෙස්ට්‍රික්ටිව් එන්ඩෝස්මන්ට් කියන්නේ තව දුරටත් අතිනත පැවරීම කළ නොහැකි වන අයුරින් පිටසනක් කිරීම. තව දුරටත් අතිනත පවරන්න බැරි වෙන්නේ. ගනුදෙනු කිරීම නතර වෙන ආකාරයෙන් කරන පිටසන. උදාහරණයක් වශයෙන් නිමල්ට පමණක් ගෙවන්න කමල්. නිමල්ට පමණක් ගෙවන්න කියලා ලියනවා යටින් නම ලියනවා කමල් කියලා. ඒක තමයි සීමාකාරී පිටසන. ඒ කියන්නේ ඒ චෙක්පත හෝ ඒ බිල අයිති වෙන්නේ නිමල්ටම පමණයි. වෙන කාටවත් අයිති වෙන්නේ නැහැ. සොරකම් කළ වැඩකුත් නැහැ. හරියට ආදායකගේ ගිණුමට පමණයි වගන්තිය රේඛනයට දැම්මහා සමානයි. තේරුණාද? නිමල්ට පමණක් ගෙවන්න කියලා වාක්‍යයක් ලිව්වා. කමල් කියලා නම ලියලා සන්තකේ පැවරුවා. එහෙනම් ඒක නිමල්ට පමණයි. නිමල්ගෙන් එහාට දැන් අතිනත පවරන්න බෑ. ඒක තමයි සීමාකාරී පිටසන කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙතන දානම හිස් පිටසන කියන්නේ අපි තුමු මෙතන දානම බිල පිටුපස හොඳේ. බිල පිටුපස අපි තුමු කමල් කියලා ලියනවා. හිස් පිටසන. කමල් කියලා ලියලා සන්තකේ පවර දෙනවා. කාටද? කාටද? ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් මේක. පැවරුම්ලාභියෙන්නේ නැහැනේ.
පැවරුම් ලාබී නෑගෙන් දැම් එක ධාරක එක මේ ධාරකය දැම් එක ධාරක බිලක් ඕනම කෙරු රයිති කරගන්න පුළුවන් විශේෂ පිටසන නමක් ලියන පැවරුම් ලාබී නම් කරනවා නිමල්ට ගෙවන්න කමල් අන්න විශේෂ පිටසන දැම් මේක පැවරුම් ලාබියක්කින්න නිමල්ට ගෙවන්න කමල් මේක තේරුමකද එක්කො නිමල්ට ගෙවන්න එක්කො නිමල් විධානය කරන කෙනාට ගෙවන්න කෙනාර්ථ එනිසාත මේක විධාන කියලකින් එනිසාත මේක විද මේක ධාරක වගේ මේක විධානකුවේ නිසයි දැම් මේක විධානයි හරිද එදැගෙන නිමල් අතේනන් දැම් මේක තියෙන්නේ නිමල්ගෙන් මේ චෙක්පත මම හුදු බාරදීමෙන් පවරගත්තුත් මට අයිති වෙන්න මොකද මේක විධානය කරන්න නිමලුත් අනිවාරෙන් පිටසං කළ දෙන්නට සීමාකාරි පිටසන තේරුම නිමල්ට පමණක් ගෙවන්න නිමල්ට පමණක් ගෙවන්න කමල් කියල ලමන අන්න සීමාකාරි දැන් නිමල් ඔබනං ඔබට විතරයි මේ චෙක්පතේ වටනාගම අයිති කරගන්න පුළුවන් වෙන කාටොත් අයි තියෙන්නේ එනිසා මේක ඔබට මේක කාටෝ පොරල දෙන්න බෑ සීමාකාරි පිටස ආදායකගේ ගිනුමට පමණයි වගන්තිය රේකනයට දැම්මම් මොකද වුණේ ඉන්නහට ගණදුණු කරන්න බෑනි අදාලා ආදායකය ගිනුවටම චෙක්පතේ වටනාගම බැර කරගන්න වෙනවා ඒවගේ තමයි මෙතන නිමල්ට පමණක් ගෙවන්න කියලා පිට සංකරාම නිමල්ට විතරයි චෙක්පතේ වටනාගම ලබා ගන්න පුළුවන් පැවරීම සීමා වෙනවා පැහැදිලිද රයිට් ඊළඟට අපි මේකේ පිටසන් කිරීම ඊළඟට බලංගු පිටසන යන්න පෙර මම මේක ආට් එකක් තියෙනවා පෙන්වන්න ඕගොල්ලන්ට මොකක්ද ආට් එක දැනගන්න මොන ඕගොල්ලෝ අපි හිතමු බිලක් අන කරලා තියෙනවා මේ වගේ මං කෙටියෙන් දාන්නම් නිමල් හෝ රැගෙන එන්නට ගෙවනු කියන එකේ අපිම රැගෙන එන්නට මං කපනවා දැන් මොකද්ද මේක තේරුම නිමල් හෝ විධානයට ගෙවනු නිමල් හෝ විධානයට ගෙවනු කියන එක දැන් මේක තේරුම හරිද එහෙමනම් නිමල් හෝ විධානයට ගෙවනු කිව්වම දැන් මේක මොකද්ද විධානයි දැන් මේක විධාන බිලක් දැන් මේක විධාන බිලක් තේරුණානේ ඊට පස්සේ මේක නිමල් විසින් පවරනවා අනිල්ට දෙනවා නිමල් හෝ විධානයට ගෙවනු කියලා අනිල්ට දෙනකොට මේකේ පිටිපස්සේ නිමල් කියලා විතරක් ලියනවා හොඳට අහගන්න මේ කියන එක දැන් නිමල් හෝ විධානයට ගෙවනු කියලා චෙක්පත විධාන චෙක්පතයි එහෙනම් නිමල් පිටසං කළ මේක පවරලා දෙන්න ඕනේ හරිනේ නිමල් පිටසං කරද්දී අනිත් පැත්තේ නිමල්ගේ නම පමණක් ලියලා දෙනවා කාටද දෙන්නේ අනිල්ට දැන් මේක මොකද්ද දැන් මේක නැවත මොකද්ද දැන් මේක නැවත හාරකයි ඔන්න ආට් එක තේරුම් ගන්න මේක විධාන මේක හාරක ඇයි පැවරුම්ලාභී ඉන්නේ දැන් නිමල් කියලා මම නම් නිමල් මගේ නම ලිව්ව විතරයි පැවරුම්ලාභී ඉන්නේ ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් එහෙනම් ඉස්සෙල්ලා විධාන බිල දැන් මොකද වෙන්නේ හාරක බවට කන්වර්ට් වෙනවා හාරක බවට පරිවර්තනය වෙනවා අපි හිතමු ඊට පස්සේ මේ බිල දෙනවා අමල් කියලා කෙනෙකුට හරිනේ අමල් විසින් ඔය බිල පිටසං කරන මේ විදියට කමල්ට ගෙවන්න කවුද අමල් කියනවා දැන් මොකද වෙන්නේ දැන් මේක නැවත මොකද උනේ නැවත විධාන වුණා දැන් මේක නැවත විධානයි ඇයි මේක තේරුම
කමල් හෝ විධානට ගෙවන්න කියන අර්ථය මේ තියෙන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම දැන් නැවත විධාන වුණා. අපි හිතමු කමල් විසින් නැවත මේක දෙනවා. අපි හිතමු රසල් කියලා කෙනෙකුට. රසල්. හරිද? එහෙනම් ඒ දෙද්දි කමල් කියලා විතරක්. කමල් කියලා නම විතරක් ලියනවා. මොකද නැවත හාරකයි. උන්නක තේරුම් ගන්න. ඔය ආට් එක තේරුම් ගන්න. එන හිස් පිටසන මේ තියෙන ඔක්කොම මේ තියෙන හිස් පිටසන. හරිනේ? හිස් පිටසන මේ තියෙන හිස්. මේකත් හිස්. හරිනේ? මේ දෙකේදීම හාරක. මේවා මොනවද? මේවා විශේෂ පිටසන්. පැවරුම්ලාභියෙක් ඉන්නවා. එහෙනම් මේ දෙකේම විධාන වෙනවා. ඔන්නක තේරුම් ගන්නට ඕනේ. වලංගු පිටසන් වීමට ඉටු යුතු අවශ්‍යතා. දැන් සෑම පිටසනක්ම දරුවනේ වලංගු වෙන්නේ නැහැ. නීත්‍යානුකූලව නීතිය පිළිගන්න වලංගු පිටසනක් වෙන්න අවශ්‍යතා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි එක තමයි පැන්සලෙන් නොකළ යුතු. දැන් චෙක් පත පිටුපස්ස නම ලියන එකනේ කරන්නේ. අස්සන නෙවෙයි අන්න එක මතක තියාගන්න. ඔය සමහරවල් වෙන අස්සනද කියලා නෑ. අස්සන නෙවෙයි. මොකද අස්සන ඔප්පු අත්තකුරු පරීක්ෂාවෙන් චෙක් කරන්න බෑනේ දරුවනේ. දැන් උදාහරණයක් වශයෙන් මේකත් අස්සන. හරිද? අපි දුම් මෙහෙම. ඕකත් අස්සන. ඕකත් අස්සන. එහෙමනේ වෙන්නේ. ඒවා අත්තකුරු පරීක්ෂා කර බෑනේ. සර් නමක් ලියන්න ඕනේ. තේරෙනවද? පවරන්නගේ නම ලියන්න. නම ලිව්වම අකුරු පරීක්ෂා කරලා මේක වංචනික පිටසනක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. නිසා අස්සන බෑ. මතක තියාගන්න. නමයි ලියන්න ඕනේ. පැන්සලෙන් කරන්න බැරියයි. පැන්සලෙන් මකලා දාන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පිළිගන්නේ නෑ. දෙවෙනි එක බිල මතම කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් බිල වෙනම තියෙනවා. වෙනම කඩදාසියක ලියුමක් විදියට මේ බිල අසවලට පවරනවා කියලා ඒක හරියන්නේ නැහැ. බිල මතම, ඒ කියන්නේ බිලේ පිටුපස්සෙම වෙන්නම ඕනේ. පැහැදිලිද? තුන්වෙනි එක තනි භාෂාවකින් කරන්න ඕනේ. තනි භාෂාවකින්. දැන් අපි නරක දේවල් කරනවා. අපි දැන් ඔය ලියුම් එහෙම ලියද්දි විශේෂයෙන්ම අපි දානවා මේ වගේ. මොකද්ද? HP ලියනගේ. මේක කැතස්නේ කතකට. HP ඉනිෂියල් දානවා ඉංග්‍රීසියෙන් නම ලියනවා සිංහලෙන්. බෑ. එහෙම බෑ. එක්ක සිංහලෙන් නම් සිංහලෙන්. ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන්. දෙමළෙන් නම් දෙමළෙන්. තේරෙනවද? තනි භාෂාවකින් කරන්න ඕනේ. අනික නමට ඉදිරියෙන් ගරුනාම හෝ නිලනාම භාවිතා කරන්නත් බෑ. නමට ඉදිරියෙන් දැන් චෙක් පතේ පිටුපස්සේ මගේ නම ලියනකොට මම අපි හිතුව බ්‍රිගේඩියර්වරයෙක් නම් බ්‍රිගේඩියර් කියලාම දාන්න බෑ. බ්‍රිගේඩියර් නැත්තම් ලුතිනන්ට් කර්නල් එහෙම නම් දාන්න බෑ. එහෙම නැත්තම් අපි හිතමු පූජ්‍ය, අතිපූජ්‍ය ඒව දාන්න බෑ. තේරෙනවද? නිකම්ම නම ලියන්න ඕනේ. ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් දාන්න ඕනේ නිකම්ම නම. අතිපූජ්‍ය දෙවමුට්ටාවේ අමරවංශ එහෙම දාන්න බෑ. දෙවමුට්ටාවේ අමරවංශ විතරයි. තේරුණාද? ඒ ගරුනාම නිලම සම්පූර්ණයෙන්ම තහනම්. එතකොට සමහර අය ඉන්නවා තමන්ට හිමි ගරුනාමය හෝ නිලනාමය ප්‍රකාශ කරේ නැත්තම් නින්දයක් නැති අය ඉන්නවා. එහෙම අය ඉන්නවනේ. ඒතර මොකද කරන්නේ? ඒගොල්ලන්ට තියෙන chance එකක් නීතියෙන්ද. මොකද්ද? නම ලියලා මේ වගේ නම ලියලා නමට පසුව පුළුවන්. නම ලියලා නමට පසුව වරහන් ඇතුලේ දාන්න පුළුවන්. අපි දුන්නු මෙහෙම නිමල් ලියනගේ කියලා ලියලා වරහන් ඇතුලේ දානවා කපිතාන්. ඒ වගේ කැප්ටන් කෙනෙක් නම් කපිතාන්. ඉස්සරහ බෑ. ඉස්සරහ බෑ. තේරුණාද? නැත්තම් ස්වාමීන් වහන්සේ නම් අතිපූජ්‍ය. ඒ වගේ දාන්න පුළුවන්. ඊළඟට මුළු අගේ සඳහාම කරන්න ඕනේ. චෙක් පතේ හෝ බිලේ අගේ රුපියල් ලක්ෂයක් කියනකො රුපියල් 30000 50000 එහෙම බෑ. මුළු ගානටම තමයි පිටසම් කරන්නේ. ඒ කියන්නේ කොටස් වශයෙන් වටිනාකම පිටසම් කරලා දෙන්න බෑ. මුළු මුදලම පිටසම් කරන්න ඕනේ. පැහැදිලිනේ? රබර් මුද්‍රා පිටසම් කරන්නත් බෑ. දැන් මම නිතර චෙක් පත් පිටසම් කරන්න වෙන කෙනෙක් නම් මගේ නම රබර් සීල් එක දාලා ඒ සීල් එක ගහනවා. බෑ. ඇයි හේතුව? අත්තකුරු පරීක්ෂා කරන්න අවශ්‍ය පරීක්ෂා කරන්න බෑනේ ඒකේ. ඒ නිසා පෑනකින් අපි අතිම්ම ලියන්න ඕනේ. එහෙනම් අතිම්ම ලිව්වොත් තමයි ප්‍රශ්නයක් මතුවනාම අත්තකුරු පරීක්ෂාවේදී මේක වංචනිකද නැද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම රබර් මුද්‍රා වලින් කරන්න බෑ. අනික සිංහලෙන් නම් නොබෙද අකුරෙන් හා ඉංග්‍රීසියෙන් නම් වැල් අකුරෙන් කරන්නත් ඕනේ. සිංහලෙන් නම් නොබෙද අකුර මේ වගේ මේ තියෙන නිමල් ලියනගේ බැඳලා නැහැනේ. වෙන් වෙලා තියෙනනේ.
ඉංග්‍රීසියෙන් නම් වැල් ලකුරෙන් අනිවාර්යයෙන්. ඉංග්‍රීසියෙන් නම් වැල් ලකුරෙන්. තේරෙනවද? නිමල් කියලා ඉංග්‍රීසියෙන් නම් ඔය වගේ වැල් ලකුරෙන් ලියන්න ඕනේ. හේතුව බ්ලොක් ලෙටර්ස් වලින් ලිව්වොත් අත්තකුරු පරීක්ෂාවක් කරන්න බැරි වෙනවා. මොකද බ්ලොක් ලෙටර්ස් කියන්නේ රිකෑලිනේ. දැන් මේ තියෙන ඉරක්නේ. මේ තියෙන්නේ ඉරක්නේ. මේ තියෙන්නේ ඉරක්නේ. එච්චකුරු හැදෙනවනේ. මේ තියෙන්නේ ඉරක්නේ. මේ තියෙන්නේ ඉරක්නේ. මේ තියෙන්නේ ඉරක්නේ. කේ අකුරක් හැදෙනවනේ. ඕක කවුරු කරත් උච්චරයි. අත්තකුරු පරීක්ෂාවට භාජනය කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් නම් වැල් ලකුරෙන් කරන්න ඕනේ. ආදායකගේ නම වැරදිට ලියා ඇතනම් එලෙසිම කරන්නත් ඕනේ. අපි හිතමු චෙක් පතේ නැත්තම් බිලේ නම තියෙන්නේ නාමල සිල්වා. මට අපු එකක් කියන්නකෝ. මගේ නම නාමල් සිල්වා කියන්නකෝ. නාමල් සිල්වා වුණාට කවුරු හරි චෙක් පත අන කරපු කෙනා වරද්දලා තියෙන්නේ නාමල සිල්වා කියලා. දැන් මම නාමල් නම් මට නාමල කියලා කියවෙන්නේ නැහැ නේ. තේරුණාද? එහෙනම් මම බිල පිටුපස මම පිටසම් කරද්දී නාමල් සිල්වා කියලා ලියනවා. මොකද වෙන්නේ? චෙක් පත මතු පිට නාමල සිල්වා. පිටිපස්සේ පිටසන තියෙන නාමල් සිල්වා දෙකක්. අන්නගරු වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ. හොඳම දේ තමයි නාමල සිල්වා කියලා තියෙනවා නම් මම කරන්නත් උන මොකද්ද? නාමල සිල්වා කියලාම තමයි දාන්න ඕනේ. ඒතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නාමල සිල්වා කියලා මගේ අකුර ලියන්න. ඒතර දෙක සමානයි. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එතකොට. ඊළඟට අකුරු නොදත් අයෙකු නම් වම් මහපට ඇඟිලි සලකුණ තබා නොතාරිස් ස්වරය උසාති කරන්නත් ඕන. ඔන්න. සමහර අයට අකුරු බෑ. දැන් මට අපේ ගම්පලාත්තේ හම්බෙලා තියෙන කුරුඳුව ගන්න එහෙම එන මුදලාල සුන්ද සල්ලිකාරයෝ ඇවිල්ලා අපි කුරුඳුව අරගෙන කියන චෙක් එක සර්ම චෙක් එක ලියන්න මං කියනවා නෑ නෑ සර්ම ලියන්නකෝ. ඉතින් අපි ලියනවා. ඊගොම යා ඉතින් අස්සම් කරන කොහොමද දන්නවද? මෙන්න අපි දැන් මේ නිමල් කියලා අර පොඩි කාලේ වගේ නිකන් ඕන්නොහම හරි අමාරුයි. ඕ වගේ ලියන්නේ. ඒ කියන්නේ අකුරු බෑ. මේක විතරයි ගහන්න පුළුවන්. අස්සන කියලා හදාගෙන තියෙන ඔය අකුරු තුන විතරයි ලියන්න පුළුවන්. සමහර අයට මෙහෙමත් බෑනේ. අකුරු ලියන්නම බෑ. උපතිදම් බෑනේ. එහෙම නැහැ ඒගොල්ලන්ගේ නමට චෙක් එකක් තිබුණොත් පිටසම් කරන්න කොහොමද? මහපට ඇඟිලි සලකුණු තියන්න ඕන. බිල පිටුපස මහපට ඇඟිලි සලකුණු තියන්න ඕන. මොන මහපට ඇඟිලි සලකුණද? වම. මතක දෙන වම. තේරෙනවද? මේ වගේ වම් මහපට ඇඟිලි සලකුණ තබලා නොතාරිස්වරයක් සාතික කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙන්නේ නොතාරිස්වරේ බිල පිටුපස කතිර ලකුණක් තියෙනවා. එතන වම් මහපට ඇඟිලි සලකුණ අර ඉන්ක් පෑඩ් එක දාලා තබනවා. තබලා නොතාරිස්වර සාතික කරන්න ඕනේ. දිනේ දාලා දින මා ඉදිරිපිටදී වම් මහපට ඇඟිලි සලකුණ තබන ලදී. එතන තෙබු බව සාතික කර කියලා අස්සම් කරනවා. දිනේ දාන්නත් ඕන 10යි 5යි 2022 කියන්නකෝ. එයාගේ සීලේ ගහන්නත් ඕන. මුද්‍රාව. එතකොට තමයි නිත්‍යානුකූල වෙන්නේ. අකුරු නොදත්තෑකු නමින් අනකර විධාන බිලක් නම් වම් මහපට ඇඟිලි සලකුණ තියලා නොතාරිස්වරේ සහතික කරාම තමයි පිටසන සම්පූර්ණ වෙන්නේ. ඇයි දරුවනේ වම් මහපට ඇඟිලි සලකුණ වෙන්නේ? මහපට ඇඟිලි කියන්නේ මේකනේ. ඇයි වම කියන්නේ? ඇයි දකුණ ගන්න බැරි? ස්වභාව ධර්මයා හෝ දෙවියන් වහන්සේ මවපු විදිය තමයි. මේ ඇඟිලි සලකුණු වල මේ ඇඟිලි සලකුණු තියෙන රේඛා දකුණු මහපට ඇඟිලි සලකුණු ගොඩක් අයගේ සමානයි. රේඛා සමානයි. නමුත් වම් මහපට ඇඟිල්ල රේඛා අසමානයි. ලෝකේ ට්‍රිලියනයක් ගත්තොත් කෙලකෝටියක් ගත්තොත් ජනතාව ඒ කෙලකෝටියක් ජනතාවගේ වම් මහපට ඇඟිල්ල රේඛා සමානයි. නැත්නම් ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයෙක්ගේම වම් මහපට ඇඟිලි රේඛා සමානයි. බලන්න දෙවියන් වහන්සේ මවපු විදිහ.
දකුණනේ දකුණේ ගොඩක් අයගේ සමානයි. දැන් ඔය හොරු ගෙවල් බින්දම ඇඟිලි සලකුණු ගන්නවනේ. පොලිසියෙන් ඇවිල්ලා අර විශේෂ කෙමිකල් එකක් පවුඩර් එකක් ගහලා බලන ඇඟිලි සලකුණු විතර පේන හොඳට. ඒක කැමරා කරලා ලොකු කරලා ඒ ඇඟිලි සලකුණු අනුවනේ සැකසහිතයාගේ ඇඟිලි සලකුණු චෙක් කරන්නේ. තේරෙනවද? එහෙම චෙක් කරන්න ගියම සමහරට අහුවෙන්නේ පොලිස් නිලධාරියමයි. ඇයි? හොරාගේ දකුණු මහපට දකුණු අත තමයි එයා පාවිච්චි කරලා තියෙන්නේ. වම නෙවෙයි. ඉතින් හොරාගේ දකුණු මහපට ඇඟිල්ලයි ඒ සලකුණු ගන්නා පොලිස් නිලධාරියාගේ දකුණු මහපට ඇඟිල්ල සමාන වෙන්න පුළුවන්. ඒක තමයි සත්‍යය. නමුත් වම සමානයි. ඒ නිසා තමයි අතීතයේ සොරකම් කරන අය මෝඩ සොරු ග්ලව්ස් දාගෙන ඉන්නේ. ඇඟිලි සලකුණු අහුවෙන්නේ නැහැ එතකොට. වර්තමානයේ සොරු උගත්නේ. උගත්නේ. ග්ලව්ස් එකකරෝ සල්ලි වියදම් කරන්නේ. හේතුව මොකද්ද? ඒගොල්ලෝ වම් මත සාක්කුව දාගන්නවා. සැකේටයි මත සාක්කුව දාගෙන දකුණෙන් වැඩේ දෙනවා. මොකද වෙන්නේ? ඒ ඇඟිලි සලකුණු වැඩක් නැහැ. මොකද ඒක ගොඩක් අයගේ සමානයි. වම් මත පාවිච්චි කරන්නේ. අල්ලන්නේ අපි කියන්නේ ඇඟිලි සලකුණු ගත්ත වැඩක් උන්නේ නැහැ කියලා. ඒ මොකද වම නෙවෙයි පාවිච්චි කරන්නේ දකුණ. දකුණ සමානයි. වම සමානයි. ඒ නිසා වමම තමයි ඉල්ලන්නේ. දැන් මෙහෙම කොම සමහර ළමයි මගෙන් පෞද්ගලිකව අහනවා පන්ති වලදී සර් සමහර අයගේ වම් මහපට ඇඟිලි නැති වෙන්න පුළුවන් නේ මං කෝ. සමහරට අපි හිතමු දැන් ඔය තියෙන්නේ මේ කොහු නිෂ්පාදනය කරන කොහු මූලක අර පොල්ලෙලි මැෂින් එකට අල්ලන්න තියෙනවනේ. සමහර ඇඟිල්ලත් එක්කම යනවා. හරි අනතුරක් කියලා ඇඟිල්ල අයින් කරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? එහෙමනම් ඉතින් කරන්නේ එහෙමනම් දකුණු මහපට ඇඟිල්ල සතුටු තියෙනවා. ඒතර නොතාරිස්වරය සාතික කරන්න ඕනේ වම් මහපට ඇඟිල්ල නොමැති බැවින් දකුණු මහපට ඇඟිලි සලකුණු තිබූ බව සාතික කරමු කියලා ඉතින් සාතික කරන්න ඕනේ. ඒ දෙකම නැත්තම් මොකද වෙන්නේ? කකුල ගන්න වෙන්නේ. එහෙම වෙලා නැහැ. සමනි වෙන්නේ වම නැත්තම් දකුණ පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේවා සාතික කරනවා. වම් මහපට ඇඟිල්ල අහිමි බැවින් නැත්නම් උපතින්ම අහිමි බැවින්. නැත්තම් නොමැති බැවින්. නැත්නම් අනතුරු ලක් වී ඇති බැවින් දකුණු මහපට ඇඟිලි සලකුණු තිබූ බව සාතික කරමු සාතික කරන්න ඕනේ. ඒතකොට තමයි පිටසන සම්පූර්ණ වෙන්නේ. උන් වගේ පිටසනක් නීත්‍යානුකූල වෙන අවශ්‍යතා කීපයක්ම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු පොරොන්දු නෝට්ටු, ප්‍රොමිසරි නෝට්. පොරොන්දු නෝට්ටු දැන් ඉතින් විභාගයට අහන්නෙම නැති තරම් මම හිතන්නේ අවුරුදු 20කින් විතර එක ප්‍රශ්නයක්වත් අහලා නැහැ. අහලම නැහැ ඒක. අපි නිකන් බලමු කියලා මොකද නීත්‍යානුකූල ගණඳුණු කළ හැකි ලිවිල වලට අයිතිනේ මේකත්. පොරොන්දු නෝට්ටු කියන වචනේ අර්ථයෙන්ම පොරොන්දුවක්. යම් මුදලක් අපි අරගෙන ණයට පස්සේ ගෙවනවා කියලා ලිඛිතව පොරොන්දු වෙලා නිකුත් කරන ලියවිල්ල. පොරොන්දු නෝට්ටුවක් කියන්නේ. නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ ඇනවුමට හෝ හාරකට ඉල්ලූ විට හෝ නිශ්චිත හෝ නියම කරගත හැකි අනාගත දිනකදී නියමිත මුදලක් ගෙවීමට පොරොන්දු වෙමින් දෙනතනත්තා විසින් අත්සන් තබා එක් අයෙකු විසින් ඒ කියන්නේ ණය ගැතියෙක් තවත් අයෙකු වෙත ඒ කියන්නේ හිමියෙක් වෙත නිකුත් කරනු ලබන කොන්දේසි විරහිත ලිඛිත පොරොන්දුවකි. අන්න මේකත් කොන්දේසි විරහිතයි. කොන්දේසි විරහිත ලිඛිත පොරොන්දුවක්. මම ඔබෙන් ණයට මුදලක් අරගෙන ඒ මුදල යම් අනාගත දිනකදී ගෙවන බවට පොරොන්දු වෙලා හරිද? මම අත්සන් කරලා ලබා දෙනවා ලියවිල්ල. ගොඩක් කරලා සාක්ෂිකරු දෙන්නෙකුත් අත්සන් කරන මේ වගේ දෙයක් වුණා කියලා ඔප්පු කරන්න. ඒක තමයි පොරොන්දු නෝට්ටුව කියන්නේ. උදාහරණයක් වශයෙන් මේ තියෙන උදාහරණයක් ආකෘතිය 2022 ජනවාරි 25 වෙනිදා නුගේගොඩදී මේ පොරොන්දු නෝට්ටුව මම ලියන්නේ නුගේගොඩ. තේරුණා? ගාල්ල නම් ගාල්ලේදී ඒ වගේ. පොරොන්දු නෝට්ටුවයි කියලා තියෙනවා. මුදල් දාන රුපියල් 20000යි. පහත අත්සන් කරන නොම්බර 20 දෙල්කඳ නුගේගොඩ පදිංචි. නිමල් සන්දනායක වන මම තමයි කරන්නේ. මා විසින් ලබාගත් ණය මුදල වෙනුවෙන් ලංකාවේ වළංගු මුදලින් රුපියල් 20000ක් ඊට අදාළව වර්ෂයකට 10 බැගින් එකතු වන පොලියක්ද සමග සනත් ජයසූරියට හෝ අනට නැත්නම් විධානයට මාස 3කින් ගෙවීමට මෙයින් පොරොන්දු වෙමි. සරලයි. එයා අත්සන් කරනවා නිමල් සන්දනායක කියලා සාක්ෂිකරු දෙන්නෙකුත් අත්සන් කරනවා සාමාන්‍යයෙන්. මොකද හේතුව මෙහෙම දෙයක් වුණා කියලා ඔප්පු කරන්න. නැත්තම් සමහර විට නිමල් සන්දනායක මේ සල්ලි නොගෙවෙන්නත් පුළුවන්. උසාවිදි කියන්න පුළුවන් මට ඔළුවට පිස්තෝලේ දැබුවා. මට මරණීය තරජන කරා. මම ඒකයි මේක රස්සම් කරේ කියලා. දැන් සාක්ෂිකරු ඉන්නව එහෙම කරන්න බෑනේ. සාක්ෂිකරු ඉන්නවනේ. සාක්ෂිකරු වශයෙන් අත්සන් කරන්නේ නැහැ. එහෙම බලාත්කාරයෙන් අත්සන් ගත්තා නම්. ඒකට තමයි සාක්ෂි වශයෙන් ගන්න. ඕක තමයි පොරොන්දු නෝට්ටුවක් කියන්නේ. මේකත් අතිනත පවරන්න පුළුවන්.
තෝරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. රයිට්. එතකොට අපි අන්සතු කොළ හැකි ලියකිවිලි පාඩම සම්පූර්ණයෙන්ම සාර්ථකව නිම කරනවා. ඒක අපි විශේෂයෙන්ම විභාගයට වැඩිපුර ප්‍රශ්න බර තබන්නේ චෙක්පත් පාඩමේ. අපි චෙක්පත් වල විශාල අනුග්‍රහයක් දැක්වුවා. හොඳ විශ්ලේෂණයක් කරා. විනිමය බිල් වලට අඩු බර තැබීමක් කරා. ඊටත් අඩු බර තැබීමක් කරා. මේකෙන් අහන්නෙම නැති මට්ටමේ නිසා මම හිතනවා දැන් අන්සතු කොළ හැකි ලියවිලි පාඩමෙන් ඔබට ඉදිරියේදී මතුවට යොමු වෙන ඕනෑම විභාග ගැටලුවකට ලියන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය තීරයක ඔබ ග්‍රහණය කරගත්තා. හරිද? අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයේදී මේකට අදාළ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න කීපයක් කතා කරමු. ඒ ප්‍රශ්න සාකච්ඡාවේදී ඔබට අනිවාර්යයෙන්ම 100%ක් නෙවෙයි 200%ක දැනුමක් එයි මේ ඒකකයෙන් විභාගයට මුහුණ දෙන්න.